Irwan Sarnai සියලු දෙනාටම අපි අද දිනේ ඥාන විභංග ප්‍රකරණයේ සාකච්ඡා කරන්නේ ස්වාමින් වහන්සේ අද වඩින්නේ නැහැ කටින පින්කම නිසා. එhmenan ඔබතුන් වැඳලා අපි පටන් ගනිමු. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 15 වෙනි ඉරිදා දිනය සවස 1ට පවත්වන විභංග ප ဋ ාණ ධර්මදේශනා සාකච්ඡා මාලාවේ අද විභංගයේ පිළිබඳව සාකච්ඡාවට තමයි ඔබ සියලු දෙනාම පැමිණ සිටින්නේ. තෙරුවන් නමදලා අපි සාකච්ඡාව පටන් ගනිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ එදා අපි සාකච්ඡා කරා. පසුගිය බදාදා දිනේ ඥාන විභංගයේ දෙවෙනි ද්වික මාතිකාවලට අපි ගියා. අපි අද දවසේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට සඳහා ඥාන විභංගයේ සැකෙවින් විස්තර කරමු මුලපටන්ම. ඥාන විභංගය කියන්නේ ඥාන එකතුවක්. ඥාන එකතුව කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ? ඒකවිද ඥාන, ඊළඟට ද්විවිධ ඥාන, ත්‍රිවිධ, චතුස්ක, පංචක, ෂට්කක, සප්තක, අෂ්ටක, නවක සහ දසක ආකාරයෙන් දස ආකාර ඥාන එකතුවක් විග්‍රහ කරලා තියෙනවා. ඒ ඥාන එකතු කරලා තියෙනවා. ඒකක කියනකොට ඒකක විභාගයේදී විස්තර කරන්නෙම පංච විඥානය. චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මේ කියන පංච විඥානය අපි දන්නවා. දැනීමේ සංඛ්‍යාත ඥානය. දැනීමේ සංඛ්‍යාත ඥානය වස්තුක වර්ණ රූපය දැනීම වර්ණ රූපේ විඥානන ස්වභාවය තමයි චක්කු විඥාණයෙන් කරන්නේ. මෙන්න මේ පළවෙනි 807 වෙනි ඡේදයේ පෙන්වන්නේ එක් ප්‍රකාරයෙන් ඥාන වස්තු වෙයි. පංච විඥානයෝ දැන් පංච විඥානයන්ගේ ලක්ෂණ හේතු නොවේති. අහේතුකයෝය, හේතු විප්‍රයුක්තයෝය, සප්පත්තයෝය, සංකතයෝය, අරූපයෝය, ලෞකිකයෝය, සාසවයෝය. මේ කියන්නේ අපි දන්නවා ත්‍රික දුක මාතිකාවල පංච විඥාන ධාතු වැටෙන්නේ මෙන්න මේ ගොඩවල් වලට. පංච විඥානයෝ හේතු දුකේ න හේතු කියන එකේ න හේතු ගොඩට වැටෙනවා. ඊළඟට සහේතුකයෝ අහේතුකයෝ කියනකොට අහේතුකයෝ කියන ගොඩට වැටෙනවා. ඒ කියන්නේ මේ පංච විඥානයන්ගේ ලක්ෂණ වශයෙන් මේ පළවෙනි එක් ප්‍රකාර ඥාන වස්තු වලදී විභාග කරනවා. මේක ඉතා දීර්ඝ විදියට විස්තර කරනවා. මේ විභංගයේදී ඥාන විභංගයේ ඉදිරිපත් කරලා තියෙන්නේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරලා ඒ මාතෘකා නැවත විශ්ලේෂණය කරලා තියෙනවා නිर्देशයේදී ඉතා දීර්ඝ විස්තර විභාගයක්. දැන් මේ අපි 807 බලන්නේ ඒ මාතෘකා ආකාරයෙන්.
ඊට පස්සේ අපි ඉදිරියට යනකොට මේ එක එක ධර්ම වෙන වෙනම විභාග කරගෙන යනවා. එතකොට මේ දැන් මේක අපි දිගටම විස්තර කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි ඉස්සෙල්ලා කතා කරමු නිසා. ඊට පස්සේ දිවිදේන ඥාන ද්විප්‍රකාරයෙන් ඥාන වස්තු වෙයි. ද්විප්‍රකාරයෙන් ඥාන වස්තු වෙයි කියනකොට දකින්න මේ ලක්ෂණය. ලෞකික ප්‍රඥා කියපු තැන ලෝකෝත්තර ප්‍රඥා. ඒ කියන්නේ ප්‍රඥා ස්වභාවය කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික විෂයේ තියෙන ප්‍රඥාව ඊළඟට ලෝකෝත්තර විෂයේ තියෙන ප්‍රඥාව. දැන් ලෞකික ප්‍රඥා කියනකොට අපි දකිනවා කාමාවචර කුසලයේ තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්. කාමාවචර විපාකේ මහා විපාකේ තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්. මහා ක්‍රියාවල තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්. රූපාවචර ධානයේ තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්. අරූපාවචර ධානවල තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥා. ඒවා ඔක්කොම ලෞකික ප්‍රඥා ගොඩට වැටෙනවා. එතකොට ලෝකෝත්තර ප්‍රඥා මොකද්ද? ලෝකෝත්තර ප්‍රඥා කියනකොට මාර්ගසිතේ සහ ඵලසිතේ යෙදෙනා වූ යම් ප්‍රඥාවක් ඇද්ද ඒක ලෝකෝත්තර ප්‍රඥා. ඔන්න බලන්න දෙකට බෙදපු ක්‍රමයක්. ඊළඟට කියනවා කිසි විඥානයකින් දත යුතු කිසි විඥානයකින් නොදත යුතු ප්‍රඥාව. මේ කියන්නේ කේනච විඤ්ඤය ධම්මා කේනච න විඤ්ඤය. මේක දකින්න චුල්ලන්තර දුකේ මේකේ කරන ආකාරයට අපිට ධම්මසංගණියේ ඉගෙනගත්ත ධර්ම අපිට අමතක කරන්න බෑ. ඒ ධර්මමයි එක දිගටම මේ විභංග ප්‍රකරණය යමක ප්‍රකරණය ආදී ඉදිරියට තියෙන ප්‍රකරණ සියල්ලම විභාග වෙන්නේ. ඊළඟට තවත් එකක් අපි බලමු. සාසව ප්‍රඥා අනාසව ප්‍රඥා. දැන් සාසව ප්‍රඥා කියන්නේ මොකද්ද? ආශ්‍රවයන්ට හිත වූ ප්‍රඥා. ආශ්‍රවයන්ට හිත ආශ්‍රව කියනකොට කාමාශ්‍රව භවආශ්‍රව දික්ඛාශ්‍රව විද්‍යාශ්‍රව ආදී ආශ්‍රවයන්ට හිත වූ ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාව. ඒ කියන්නේ ලෞකික කුසලයේ ලෞකික විපාකයේ ලෞකික ක්‍රියාවේ රූපාවචර විපාකේ රූපාවචර කුසලේ රූපාවචර ක්‍රියාවේ ඔක්කොගෙම තියෙන ප්‍රඥා ආශ්‍රවයන්ට හිතයි. අනාශ්‍රව ප්‍රඥා තියෙන්නේ ලෝකෝත්තර මාර්ගසිතේ සහ ඵලසිතේ. මෙන්න මේ ආකාරයට ත්‍රික දුක ධර්ම අනුසාරයෙන් මෙතන විභාග කරනවා ප්‍රඥාව ආකාර දෙකකට. ඒක මේ විදිහට ද්විප්‍රකාරයෙන් විභාග වෙනවා. අපි ද්විප්‍රකාරයත් එදා විස්තර කරා. අපිට තියෙන්නේ අද ත්‍රිප්‍රකාරය. ත්‍රිප්‍රකාරයේදී අපි යම් විස්තර විභාගයටම ත්‍රිප්‍රකාරයෙන් කියනකොට කොටස් තුනකට බෙදනවා නිතරම. ප්‍රඥා ස්වභාවය බලන්න 809 වෙනි ඡේදයේදී කොහොමද එන්නේ? ත්‍රිප්‍රකාරයෙන් ඥාන වස්තු වෙයි. ත්‍රිප්‍රකාරයේදී කියනවා චින්තාමය ප්‍රඥා, ශ්‍රුතමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. එතකොට එක ගොඩක් ගත්තා. ඒ ගොඩ තුනකට බෙදුවා. එකක් චින්තාමය ප්‍රඥා, අනික ශ්‍රුතමය ප්‍රඥා, අනික භාවනාමය ප්‍රඥා. මේකේ විස්තර විභාගයට යමු අපි මාතිකා ගැන පොඩ්ඩක් කතා කරලා. ඊළඟ එක තියෙන්නේ දානමය ප්‍රඥා, සීලමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. මොකද්ද දානමය ප්‍රඥා කියන්නේ? දානමය කුසල කර්මයක් කරනකොට යම්කිසි කෙනෙකුට කාමාවචර කුසල චිත්තයක් උපදිනවා නම් ඒ උපදින කාමාවචර කුසල චිත්තේ දෙන්නා වූ ප්‍රඥාව දානමය. ඒතර සීලමය ප්‍රඥා සීල උපෝසත ආකාර සීල සමාදානයේදී ඒ කාමාවචර කුසල් සිතක් යෙදෙනවා නම් ඒ කාමාවචර කුසල් සිතේ දෙන්නා වූ ප්‍රඥාව. එතකොට භාවනාවේ ප්‍රඥා භාවනාමය ප්‍රඥා ලෞකික භාවයටත් තියෙනවා ලෝකෝත්තර භාවයටත් තියෙනවා. භාවනාමය ප්‍රඥා සමත විදර්ශනා ආදී ලෞකික විෂයේ තියෙන භාවනාව ප්‍රඥා ලෞකිකයි. එතකොට ඒක ලෝකෝත්තර මට්ටමටත් යනවා. ඒක මාර්ගඵල අවස්ථාවට ගියාම. එතකොට අපි දකින්න ඕන මෙන්න මේ ආකාරයට කොටස් තුනකට බෙදෙන ආකාරය. ඊළඟ එකක් දැක්කොත් අපිට පේනවා අදි සීලයේ ප්‍රඥාව.
අදි සීලේ ප්‍රඥාව, අදි චිත්තේ ප්‍රඥාව, අදි ප්‍රඥාවේ ප්‍රඥාව. මොකක්ද අදි සීලේ ප්‍රඥාව කියන්නේ? අපි මේක යමු විස්තර විභාගයට. එතකොට මම හිතන්නේ මේ කාරණය පැහැදිලි වෙනවා. 173 වෙනි පිටුවට සමා වෙන්නේ පිටුව හොයාගන්න. හරි. මෙතන මේ අපි ඉස්සෙල්ලා කතා කරේ අධිශීල ප්‍රඥාව නේද සර්? 819 වෙනි ඡේදය. දැන් 819 වෙනි ඡේදයේ ඉඳන් පටන් ගන්නේ ත්‍රික ආකාරයකින් ප්‍රඥාව විස්තර කරන ආකාරය. එතකොට කියනවා 819 පටන් ගන්නේ චින්තාමය ප්‍රඥා කවරේදයක්. ඊළඟට චින්තාමය ප්‍රඥා විස්තර කරනකොට මෙහෙමයි කියන්නේ. ප්‍රඥාවෙන් කරන ලද කර්මාන්තේ හෝ ප්‍රඥාවෙන් කරන ලද ශිල්පායතනේ හෝ ප්‍රඥාවෙන් කරන ලද විද්‍යාවේ හෝ කම්මස්සකත වූ හෝ සත්‍යානුලෝමික වූ හෝ දැන් මෙතන දිග විස්තරයක් කියනවා. සත්‍යානුලෝමික වූ හෝ රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි හෝ සංස්කාරය අනිත්‍යයි හෝ විඥානය අනිත්‍යයි හෝ මෙබඳු යම් අනුලෝමික ශාන්තියක්, දෘෂ්ටියක්, රුචියක්, මුතියක්, ප්‍රේක්ෂාවක්, ධර්ම නිධානක්ෂය මෙරමාගෙන් නොඅසා ලබාද මේ චින්තාමය ප්‍රඥා. ඒතකොට චින්තාමය ප්‍රඥා කියන්නේ තම මනසින්ම, තම සිතින්ම ප්‍රඥාව උපදවලා තියෙනවා කාර්ය බොහෝ ගානකට. කම්මස්සකත වූ, කම්මස්ස කියන්නේ අපි දසවස්තුක, ඒ කියන්නේ කර්මයෙන් උපදුනා වූ දසවස්තුක සම්මා දිට්ඨි සංඛ්‍යාතව ලබා ගන්නා ඥානය හෝ සත්‍යානුලෝමික වූ. සත්‍යානුලෝමික කියනකොට චතුරාර්ය සත්‍ය, ඒ කියන්නේ සත්‍ය අවබෝධයට යොමු වූ කියන කාරණයක් දෙනවා. ඒක කාරණා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම යම්කිසි කාර්යයක් කරනකොට ඒ කාර්යයේ දැනුම ශිල්පායතනේ හෝ ප්‍රඥාවෙන් කරන ලද විද්‍යාවේ. ඒතකොට යම්කිසි දෙයක් කෙනෙක් යම්කිසි කාර්යයක් කරනවා නම් අපි හිතමු වඩු කර්මාන්තයක් කරනවා කියන්නේ. වඩු කර්මාන්තයක් කරන පුජ්‍යලයාගේ තමා වෙන කෙනෙක්ගෙන් අහන්නේ නැතුව යම්කිසි දෙයක් තමාට ප්‍රඥාවෙන් දැනගන්න පුළුවන් නම් ඒ කාරණයක් මේ ගොඩටම තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම තියෙනවා සත්‍යානුලෝමික වූ, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයේ දකින්නවා පංචස්කන්ධේ. දැන් මේ කාරණා දෙක ඊටාම වෙනස්. එකක් ලෞකික වශයෙන් යම්කිසි කෙනෙක්ගේ මනසේ ඇතිවෙන ප්‍රඥාව. දෙවෙනි කාරණය ලෞකික භාවයෙන් එපිටට යන ලෝකෝත්තර භාවයට යන සම්බන්ධව වෙන කෙනෙක්ගෙන් අහන්නේ නැතුව තමන් විසින්ම ප්‍රඥාව උපදවා ගන්නා ස්වභාවය. ඒක කරන්න පුළුවන් කාටද? වෙන කෙනෙක්ගේ උපදේශයක් නැතුව ප්‍රඥාවක් උපදවා ගන්න පුළුවන් නම් තමන්ගේ සිතින්ම ලෝකෝත්තර භාවයට යන්න කරන්න පුළුවන් බෝධිසත්වයෙකුට පමණයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නැත්නම් පච්චේක බුද්ධ වගේ ඒ බෝධිසත්ව ස්වභාවයේදී ඒ බෝධිසත්වෙන්ට පුළුවන් වෙන කාගෙන්වත් අහන්නේ නැතුව තමන්ගේම ඥාණයෙන් තම ස්වශක්තියෙන් ප්‍රඥාව උපදවා ගන්න පුළුවන් සත්‍යානුලෝමික වූ, ඒ කියන්නේ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයේ දකින්න ස්වභාවය. අන්න එතකොට කියනවා මෙතන කාරණා දෙකක් කියනවා. ලෞකික භාවයේ ප්‍රඥාව බොහෝ අයට කරගන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර ධර්මයට යන ප්‍රඥාව පුළුවන්නේ ඒ බෝධිසත්ව කෙනෙකුට පමණයි, බුදුවරයෙක් වෙන්න ඉන්න. එතකොට මේ මෙතන ප්‍රඥාවන් තුනක් කියනවා. එකක් චින්තාමය ප්‍රඥා, තම සිතින් වෙන කෙනෙක්ගේ දැනුමක් නැතුව කරන්න පුළුවන් ප්‍රඥාව. දෙවෙනි එක සතමය ප්‍රඥාව, අනික එක භාවනාමය ප්‍රඥාව. එතකොට මේ කාරණා තුන
සුත්තමේ ප්‍රඥාව අපි කාගෙන් හරි අහලා දැනගෙන අපේ සුත්තමේ ප්‍රඥාව කවරේදයක් ප්‍රඥාවෙන් කරන ලද කර්මාන්තයේ හෝ ප්‍රඥාවෙන් කරන ලද ශිල්පායතනයේ හෝ ප්‍රඥාවෙන් කරන ලද විද්‍යාවේ හෝ කර්මසකතාවේ හෝ සත්‍යානුලෝමික හෝ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංස්කාර අනිත්‍යයි හෝ ඉබඳු ශාන්තියක් දෘෂ්ටියක් මුතියක් අපේක්ෂාවක් ධර්ම නිදානක් ශාන්තියක් නිර්මාගෙන් අසා ලබාද මේ සුත්තමේ ප්‍රඥාව. එතකොට අර පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය වෙනත් කෙනෙකුගෙන් අහලා දැනගෙන ඉගෙන ගන්න එක සුත්තමේ ප්‍රඥාව. එතකොට තමන්ගේ සිතෙන්ම උපදවාගත්ත ස්වභාවයේ චින්තාමය ප්‍රඥාව. එතකොට අපි මේක කාරණේ කියනකොටම අපි දකින්න ඕන චින්තාමය ප්‍රඥාව කියන්නේ මොකද්ද? ශ්‍රුතමය ප්‍රඥාව කියන්නේ මොකද්ද? භාවනාමය ප්‍රඥාව කියන්නේ මොකද්ද? හැම සමාපන්නයාගේ හැම ප්‍රඥාව භාවනා ප්‍රඥාව. එතකොට සමාපන්නයාගේ හැම ප්‍රඥාව කියන්නේ සමාපatti ඒ ස්වභාවයට ගියපු පුජ්‍යලයන්ගේ ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව කියලා විස්තර. ප්‍රථම දාන සමාධිය, ද්විතීය ධාන ඒ ආකාරයට විස්තර කරනවා. මෙතන අට කතාවේ විදි විස්තර කරනවා මේ කාරණය කොහොමද මෙතන බෝධිසත්ත්ව ස්වභාවයක් එන්නේ කියන විස්තරය ඊටම අලංකාරී විදිහට විස්තර කරනවා. මෙන්න මෙහෙම විස්තර කරනවා අට කතාවේදී ශිල්පායතනේ මේ කියන්නේ අට කතාවේ 304 වෙනි ඡේදයේ දිවිද වූ ශිල්පායතනයේ එක් පඬිතෙක් මිනිසුන්ගේ පහසු විහරණය සඳහා නලකාර ශිල්පාදී හීන ශිල්පාදී හස්ත මුද්‍රා ගන්න සංඛ්‍යාත මුද්‍රා අවිච්ඡින්න සංඛ්‍යාත ගණන මාතෘකා ප්‍රභේද වූ ලේඛන උපදවයි. තමන්ගේ සිතින්ම චින්තනයෙන්ම උපදවයි. යම්කිසි විශේෂ කාර්යයක් තමන්ගේ සිතින්ම උපදවයි. වෙන කෙනෙකුගෙන් ඉගෙන කළාසේම වෙයි. මෙය ශිල්පායතනයයි. ඇතම් පඬිතෙක් අමනුෂ්‍ය සර්ප ආදීන්ගෙන් මිනිසුන්ට බන උපද්‍රව වලින් බේරීම සඳහා පිළියම් පිණිස මන්ත්‍රාදී විච්ඡාඨානාදී උපදවයි. ඒවා තමාගේ චින්තනයෙන්ම උපදවයි. කම්මස්ස කතං යනු කර්මයේ සත්‍යයේ ස්වකීය වේ. ස්වකීය නොවේ යයි දැකීම දැනීම නොවන සච්චානෝමිකං වා විපස්සනා ඥානං එය සතර සත්‍ය වලට අනුලෝම වන බැවින් සච්චානුලෝමික වෙයි. ඒතර සච්චානුලෝමික කියන්නේම සතර සත්‍ය වලට අනුලෝම බැවි. එතකොට මෙතන ලක්ෂණ දෙකක් කියනවා. තර ලෞකික භාවයේ උපදින ප්‍රඥා සාමාන්‍ය කෙනෙකුට උපදවන්න පුළුවන් ඒ චින්තාමය ප්‍රඥා ලෝකෝත්තර භාවයට යන සතර සත්‍ය වලට සම්බන්ධයේ ප්‍රඥාවක් තියෙනවා නම් ඒක ගන්න පුළුවන්නේ සත්‍යානුලෝමික ඥානයේ බෝධිසත්වයන්ට දෙගුණම උපදී. ඒ කියන්නේ බෝධිසත්ව පුජ්‍යලයන්ට ඒ සත්‍යානුලෝමික ඥාන ස්වභාවය උපදවා ගන්න පුළුවන්. එතකොට අපි දැක ගන්න ඕන චින්තාමය ප්‍රඥා කියනකොට ඒ ආකාර දෙකෙන්. එතකොට මෙතන මේ තුන් ආකාර ප්‍රඥාව විස්තර කරන තැන විස්තර කරන්නේ චින්තාමය ප්‍රඥාව එකක්, දෙවෙනි එක සුතමේ ප්‍රඥාව, තුන්වෙනි එක භාවනාමය ප්‍රඥාව. ඊළඟට එකට විස්තර කරනවා දානමය ප්‍රඥාව, දානමය ප්‍රඥාව, සීලමය ප්‍රඥාව සහ භාවනාමය ප්‍රඥාව. ඒතර දානමය ප්‍රඥාව කියන්නේ දානමය ප්‍රඥාව දාන චේතනාව අරබ දාන චේතනාවට පැමිණි යම් ප්‍රඥාවක් ප්‍රඥාවක් අමෝහයක් ධම්ම විජයක් වෙනවා නම් ඒ දානමය ප්‍රඥාව. සීලමය කියනකොට සීල චේතනාවත් එක්ක සම්බන්ධ වූ උපදින ප්‍රඥාව. එතකොට භාවනාමය ප්‍රඥාව කියනකොට අපි විස්තර කරන්නේ විද්‍යාරත්න විනාඩියක් කතා කරන්න පුළුවන්ද? කියන්නේ විද්‍යාරත්න දැන් මුලින්ම බෙදනවා නේද මේ ප්‍රඥාව චින්තාමයයි සුතමයයි භාවනාමයයි කියලා. ආපහු ඊළඟ කොටස් දෙකට යනකොට යනවනේ සීලමය මේ දානමය සීලමය භාවනාමය කියලා. ඇයි ආයි පාරක් භාවනාමය ගියේ කියලා මොකක් හරි ඒකට විශේෂයක් තියනවද? මුලතුන්ට බුදු ඉවරනමත් ආයි නෑ මෙතන අපි එක යම්කිසි ලක්ෂණ වලින් එක වගේ තියෙන ප්‍රඥා ස්වභාවය තුනකට බෙදෙන ක්‍රමය තමයි මේත්‍රික වලදී කියන්නේ.
දැන් අපි කිව්වොත් එහෙම මුලමේක චින්තාමය ප්‍රඥාව. තම සිතින්ම ප්‍රඥාව නගා ගන්න ස්වභාවය. එතකොට චින්තාමය ප්‍රඥාව කියනකොටම අපි අහනවා සුතමේ ප්‍රඥාව. සුතමේ ප්‍රඥාව කියන්නේ තම සිතින්ම ලබා ගන්නා ලද ප්‍රඥාවට අමතරව අපි යම් කිසි කෙනකින් අහලා දැනගත්ත ප්‍රඥාව. එතකොට ඒකත් එක්කලා භාවනාමය ප්‍රඥාව. ඒක ඔන්න කොටස් තුනකට බෙදුවා. චින්තාමය ප්‍රඥා, සුතමේ ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. ඒක එක ගොඩක්. ඊළඟට ප්‍රඥාව බෙදනවා දානමය ප්‍රඥාව, සීලමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව කියලා ඉස්සරහට තුනකට බෙදනවා. මේක වෙනත් ආකාර බෙදීමක්. ඒ කියන්නේ දාන චේතනාවත් එක්ක එන ප්‍රඥාව ඒ ගොඩේ. ඊට පස්සේ සීලය නිසා එන ප්‍රඥාව, ඊළඟට භාවනාමය ප්‍රඥාව. දැන් මේ එක එක ආකාර ගොඩවල් තුනේ ගොඩවල් හදන හැටි තමයි මේ පෙන්වුම් කරන්නේ. ඒක හරියද මේ එතකොට ඊළඟට තියෙනවා අදි සීලේ ප්‍රඥාව. දැන් අයිසරයක් ගොඩක් තියෙනවා. එතන තියෙන්නේ අදි සීලේ ප්‍රඥාව කවරේදයක්? අදි චිත්තේ ප්‍රඥාව කවරේදයක්? අදි ප්‍රඥාවේ ප්‍රඥාව කවරේදයක්? දැන් මේ අදි සීලේ ප්‍රඥාව කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය රකින්න හුගේ යම් ප්‍රඥාවක් එනවා නම් ඒක තමයි අදි සීලේ ප්‍රඥාව. අදි සීලේ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. උපසම්පදා භික්ෂුන් වහන්සේලා රකින්න සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ රකින්න හුගේ සීලයට කියනවා අදි සීලේ කියලා. අදි සීලේ දෙන්නා වූ ප්‍රඥාවට අදි සීලේ ප්‍රඥාව. අදි චිත්තේ ප්‍රඥාව. අදි චිත්තේ ප්‍රඥාව කියන්නේ රූපාවචර සමවත්. ඒ කියන්නේ අෂ්ට සමාපත්තිලාභීකුගේ යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒකට කියනවා අදි චිත්තේ ප්‍රඥාව. මේ රූප අරූපාවචර අරූපාවචර සමවදුන්න උට යම් ප්‍රඥාවක් වෙනනම් ඒකට කියනවා අදි චිත්තේ ප්‍රඥාව. ඊළඟට කියනවා අදි ප්‍රඥාවේ ප්‍රඥාව කියන්නේ සතර මාර්ගයේ සහ සතර ඵලයේ ප්‍රඥාව. දැන් මේ කාරණේ කිව්වොත් අදි සීලේ ප්‍රඥාව, අදි චිත්තේ ප්‍රඥාවයි දෙක ලෞකික භාවයේ පවතින්නේ. අදි ප්‍රඥාවේ ප්‍රඥාව සතර මාර්ගයේ සතර ඵලයේ ලෝකෝත්තර භාවයට ගියපු ප්‍රඥා ස්වභාවය. මේ තවත් ගොඩක්. ඊළඟට මේ තුන් ආකාරයකට බෙදීම කියන එකේ තේරුම එක බගේ එකට ගොනු කළ හැකි තුනක් එකට කරලා තියෙන ක්‍රම. දැන් බලන්න මේක ඊළඟ එක ආය කෞශල්‍ය කවරේදයක්. දැන් මෙතන කියනවා ඒ ප්‍රඥාව විස්තර කරනවා එතෙන්දී මේ ධර්මයන් මෙනෙහි කරන්නවුගේ නූපන් අකුසල ධර්මයෝ නූපදිති. උපන් අකුසල ධර්මයෝ ප්‍රහීන වෙති. යලි මේ ධර්මයන් මෙනෙහි කරන්නවට නූපන් කුසල ධර්මයෝ නූපදිති. නූපන් කුසල මෙතන පොඩි වැරදීමක් ඇති. නූපන් කුසල ධර්මයෝ උපදිති. උපන් කුසල ධර්මයෝ බහුල වෙති. මෙතන වැරදි. ඒක හරි ගස්ස ගන්න ඕන. නූපන් කුසල ධර්මයෝ උපදිති. උපන් කුසල ධර්මයෝ බහුල බවට භාවනාවෙන් වැඩිවීමට පැමිණෙති. මේ කියන්නේ සම්‍යක් ප්‍රදාන වීර්යය. ඒකට කියනවා ආය කෞශල්‍ය කියලා. එතකොට ආය කෞශල්‍යයේ ප්‍රඥාව. ඊළඟට කියනවා ඊළඟ කොට තමයි ආය කෞශල්‍යයේ ප්‍රඥාව, අපාය කෞශල්‍යයේ ප්‍රඥාව සහ උපාය කෞශල්‍යයේ ප්‍රඥාව. ඊළඟ එක මේ උපාය කෞශල්‍ය. එතකොට ප්‍රඥා තුනක් කියනවා ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය. මේ තුනේදී ප්‍රඥාව විස්තර කරන්න හැටි. ආය කෞශල්‍ය කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වඩන කෙනෙකුගේ ඇති වෙන ප්‍රඥාව. ඊළඟට අපාය කෞශල්‍ය මොකද්ද? අපාය කියන්නේ අපායට යන මේ ධර්මයන් මෙනෙහි කරන්නවුගේ නූපන් කුසල ධර්මයෝ නූපදිති. උපන් කුසල ධර්මයෝ නිරුද්ධ වෙති. යලි මේ ධර්මයන් මෙනෙහි කරන්න උට නූපන් අකුසල ධර්මයෝ උපදිති. උපන් අකුසල ධර්මයෝ වැඩෙති. එතකොට මේකේ ප්‍රඥාවේ දෙන්න පුළුවන්ද? කවුද මොනාරි මහත්මයෙකුට කතා කරන්න පුළුවන් දෙයකට? අපි දන්නවා සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේදී ප්‍රඥාව යෙදෙනවා. එහෙමනම් අපාය කෞශල්‍යයේ ප්‍රඥාව මොකද්ද? එතන තියෙන්නේ අපාය කෞශල්‍යයේ බව දැනගැනීමේ ප්‍රඥාව. ඔව්. අපාය කෞශල්‍යයේ කවරේදයක්?
මේ අපායට හුරු වෙන්න, ඒ කියන්නේ අකුසල ධර්මයන් උපන් කුසල ධර්මයෝ නූපන් කුසල ධර්මයෝ නූපදින බවත්, උපන් කුසල ධර්මයෝ නිරුද්ධ වෙන බවත්, නූපන් අකුසල ධර්මයෝ උපදින බවත්, උපන් අකුසල ධර්මයෝ වැඩෙන බවත් යම් ප්‍රඥාවකින් දකින්න පුළුවන් නම් අන්න ඒක තමයි අපාය කෞශල්‍යය. කාමාවචර කුසල් සිතෙන් තමයි මේක දකින්නේ. එතකොට පළවෙනි එකේ තියෙන්නේ සතර සම්‍යක්ප්‍රදාන සහගතව කුසල් වැඩිීමේ මේ අකුසලය ඇති වෙන බව දැකීමේ ප්‍රඥාව. තුන්වෙනි එක හැමතන්නේම උපාය ප්‍රඥාව, උපාය කෞශල්‍යය. ඒ කියන්නේ සුදුසු තැන්හි යෙදෙන ප්‍රඥාවට කියනවා උපාය කෞශල්‍යය කියලා. ඒ ගැන කවුරු හරි කතා කරන්න ඕනද? ඊළඟට කියනවා මේ ගොඩවල් වෙදෙන හැටි. සිව්බිමේ විපාකයේ ප්‍රඥාව, විපාක ප්‍රඥාව. ඒක අපි දන්නවා. සිව්බිමේ විපාකයේ කියනකොට කාමාවචරේ, රූපාවචරේ, අරූපාවචරේ, ලෝකෝත්තරේ මේ හතරෙම තියෙන විපාකයේ දෙන ප්‍රඥාව විපාක ප්‍රඥා. සිව්බිමේ කුසලයේ ප්‍රඥාව විපාක ස්වභාව ධර්ම ප්‍රඥාව. අපි දන්නවා ත්‍රිකයෙන් විපාක ත්‍රිකයෙන් විපාක ස්වභාව ධර්ම ප්‍රඥාව. තුන්බිමේ ක්‍රියා අව්‍යාකෘතේ ප්‍රඥාව නේව විපාක න විපාක ධර්ම ප්‍රඥාව. මේ විපාක ත්‍රිකේ පාවිච්චි කළා. ඊළඟ එක පාවිච්චි කරලා තියෙන්නේ, ඊළඟ එක තියෙන්නේ තුන්බිමේ විපාකේ ප්‍රඥාව, උපාදින්නානුපාදානිය ප්‍රඥාව. ඒ කියන්නේ අපි දන්නවා මේ උපාදින්න ත්‍රිකේ. උපාදින්න ත්‍රිකේදී පළවෙනි එකේ තියෙන්නේ උපාදින්නානුපාදානිය ධම්මා, දෙවෙනි එකේ තියෙන්නේ අනුපාදින්නානුපාදානිය, තුන්වෙනි එකේ තියෙන්නේ අනුපාදින්නානුපාදානිය. එතකොට පළවෙනි එකේ තියෙනවා ප්‍රඥාව යෙදෙන විපාක සිත්. ඒ ප්‍රඥාව යෙදෙන විපාක සිත් වල ප්‍රඥාව තමයි උපාදින්නානුපාදානිය කියන්නේ. ඊළඟට අනුපාදින්නානුපාදානිය කියන්නේ කාමාවචර කුසලයේ සහ ලෞකික කුසලයේ සහ විපාකේ, ලෞකික කුසලයේ සහ ක්‍රියාවේ ප්‍රඥාව. සතරවෙනි අනුපාදින්නානුපාදිනිය කියන්නේ ලෝකෝත්තර ධර්මයේ තියෙන ප්‍රඥාව. එතකොට ඒකේ මං හිතන්නේ ගැටලුවක් නැහැ, කාටත් දන්නවා. ඒ කියන්නේ උපාදින්න ත්‍රිකය. ඊළඟට තියෙන විතක්ක ත්‍රිකය. විතක්ක විචාර හා සංප්‍රයුක්ත ප්‍රඥාව, සවිතක්ක සවිචාර ප්‍රඥාව, අවිතක්ක විචාර මාත්‍රා ප්‍රඥාව, අවිතක්ක අවිචාර ප්‍රඥාව කියලා විචාරේ ප්‍රඥා තුනක් තියෙනවා. අපි දන්නවා සවිතක්ක සවිචාර කියන්නේ ප්‍රථම ධානයේ ප්‍රඥාව, ප්‍රථම ධානයේ සහ කාමාවචර කුසල විපාක ක්‍රියාවල ප්‍රඥාව. කාමාවචර කුසල විපාකත් සවිතක්ක සවිචාරයි. රූපාවචර ප්‍රථම ධානයේ එකත් සවිතක්ක සවිචාරයි. මේක තුලින් අපිට දකින්න පුළුවන් මේ තෙන්ට යෙදෙන ප්‍රඥාව යෙදෙන ඒ සිත් මොනවද කියලා. අවිතක්ක විචාර මාත්‍රා කියන්නේ දෙවෙනි ධානයේ. ඒකට අවිතක්ක විචාර කියන්නේ තුන්වෙනි ධානයේ සහ හතරවෙනි ධානයේ. ඊට පස්සේ ප්‍රීතිය හා සංප්‍රයුක්ත ප්‍රඥා, ප්‍රීති සහගත ප්‍රඥා. ඊළඟට සුඛය හා සංප්‍රයුක්ත ප්‍රඥා, සුඛ සහගත ප්‍රඥා, උපේක්ෂාව සංප්‍රයුක්ත ප්‍රඥා, උපේක්ෂා සහගත ප්‍රඥා. මේ ටිකත් අපිට වර්ගය කරන්න පුළුවන්. ප්‍රීතිය හා සංප්‍රයුක්ත ප්‍රඥාව කිව්වහම ප්‍රථම ධානයේ සහ ද්විතීය ධානයේ, සුඛය හා සංප්‍රයුක්ත ප්‍රඥාව කිව්වහම ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන කියන තුනේම උපේක්ෂාව කියන්නේ හතරවෙනි ධානයේ ප්‍රඥාව. කාමාවචර සෝමනස් සහගතේ ප්‍රඥාවත්, ප්‍රීතිය හා සංප්‍රයුක්ත ප්‍රඥාව කියනකොට සෝමනස් සහගත කාමාවචර කුසල විපාක ක්‍රියාවල ප්‍රඥාවත් ඒ විදිහටම එනවා. ඒක අපිට මේ ප්‍රීති ත්‍රිකේ පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඊළඟ එක තියෙන්නේ තුන්බිමේ කුසලයේ ප්‍රඥාව, ආචේ ගාමිනී ප්‍රඥාව. දැන් මේ ආචේ ත්‍රිකය බලන්න, ත්‍රික දුක ධර්ම කොච්චර දුරට පාවිච්චි කරලා තියෙනවද විභංග ප්‍රකරණේ. තුන්බිමේ කුසලයේ ප්‍රඥාව ආචේ ගාමිනී ප්‍රඥාවයි. සතර මාර්ගයේ ප්‍රඥාව
අපච්චේගාමිනී ප්‍රඥාවයි. සතර බිමේ විපාකේ තුන් බිමේ ක්‍රියා අව්‍යාකෘතේ ප්‍රඥාව නේව ආචේන අපච්චේගාමිනී ප්‍රඥාවයි. දැන් අපිට මේ කාරණය අපිට තේරුම් ගත්ත හැකිද? තුන් බිමේ කුසලේ ප්‍රඥාව ආචේගාමිනී සතර පැවැත්මට, සතර මාර්ගයේ ප්‍රඥාව අපචේගාමිනී සසරෙන් එපිට කරන ස්වභාවය, සංසාර වට්ට දුකෙන් එපිට කරන ස්වභාවය තමයි සතර මාර්ගයේ ප්‍රඥාව. සතර බිමේ විපාකේ තුන් බිමේ ක්‍රියා අව්‍යාකෘතේ ප්‍රඥාව නේව ආචේ න අපචේ. මේ කියන්නේ අපචේ මොකක්ද ත්‍රිකේ නම? ආචේගාමී ත්‍රිකේ. ඊළඟ එක තියෙන සතර මාර්ගයේ තුන් ඵලයේ ප්‍රඥාව ශේක්ෂ ප්‍රඥා. සතර මාර්ගයේ සහ තුන් ඵලයේ ප්‍රඥාව ශේක්ෂ ප්‍රඥා. සතර මාර්ගය කියන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ග හතරම. ඒවා ශේක්ෂ ප්‍රඥා. තුන් ඵලයේ කියන්නේ රහත් ඵලයේ හැර ඉතිරි ටික ශේක ප්‍රඥා. මත්තේ වූ අරහත් ඵලයේ ප්‍රඥාව ශේක ප්‍රඥා. තුන් බිමේ කුසලයේ තුන් බිමේ විපාකේ ප්‍රඥාව නේව සේක නාසේක ප්‍රඥා. මේ කියන්නේ සේක ත්‍රිකේ පාවිච්චි කරලා ප්‍රඥාව වේදන ආකාරය. ඊළඟට තියෙන කාමාවචර කුසල අව්‍යාකෘතේ ප්‍රඥාව පරිත්ත ප්‍රඥාව. ඒකේ ගැටලුවක් නැහැ. රූපාවචර අරූපාවචර කුසල අව්‍යාකෘතේ ප්‍රඥාව මහාගත ප්‍රඥාව. සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව අප්‍රමාණ ප්‍රඥාව. ඒ කියන්නේ ඒ ත්‍රිකය පාවිච්චි කළා. ඊළඟට බලන්න ඊළඟ එක පරිත්තා ලම්බන ප්‍රඥාව. පරිත්ත ධර්මයන් නිසා යම් ප්‍රඥාවක් ප්‍රජනනකාරී. ඒ කියන්නේ පරිත්තා ලම්බන ත්‍රිකේ පාවිච්චි කළා. මේ ඒ ආකාරය තමයි එතන විස්තර කරන්නේ. පරිත්තා ලම්බන, මහග්ගතා ලම්බන සහ අප්පමානා ලම්බන ප්‍රඥායි කියලා ඒ කොටස් තුන පරිත්තා ලම්බන ත්‍රිකය. පරිත්තාරම්මන ත්‍රිකය. ඊළඟට තියෙනවා මාර්ගා ලම්බන ප්‍රඥාව. කරේ දෙයක් ආර්ය මාර්ගයේ නිසා යම් ප්‍රඥාවක් එතන මාර්ගා ලම්බන ප්‍රඥාව. ඊළඟට මේ මග්ගා ලම්බන ත්‍රිකය පාවිච්චි කළා. මග්ගා ලම්බන ප්‍රඥාව කවරේ දෙයක්. ඊළඟට කියනවා මග්ගාධිපති ප්‍රඥා කවරේ දෙයක්. මේ මග්ගා ලම්බන ත්‍රිකේ පාවිච්චි කළා. ඒ කොටස් තුනට ප්‍රඥාව යෙදෙන ආකාරය. මේක ත්‍රිකේ පොඩ්ඩක් බලලා තේරුම් ගන්න ඕනේ මොකද වෙන්නේ කියලා. ඊළඟට අතීත ප්‍රඥාව, අනාගත ප්‍රඥාව, පච්චුප්පන්න මේ අතීත ත්‍රිකය. හැම ප්‍රඥාව අතීත වන්නේ, අනාගත වන්නේ, පච්චුප්පන්න වන්නේ. අතීත ලම්බන ඊළඟට අතීත ලම්බන ත්‍රිකය. අර ත්‍රික ධර්ම වල තියෙන අතීත ලම්බනය ත්‍රිකේ පාවිච්චි කරලා කොහොමද මේ ප්‍රඥාව කොටස් තුනකට බෙදන්නේ කියලා එතන පාවිච්චි කරනවා. අපි මේ ත්‍රික දුක ධර්ම ටික ඉක්මනට ගිහිල්ලා ඊට පස්සේ තියෙන ඊළඟට අධ්‍යාත්ම බාහිර වශයෙන් මේ මෙතන තියෙන්නේ ඒ ත්‍රික අජ්ජත් ත්‍රිකේ. හැම ප්‍රඥාව අධ්‍යාත්ම වන්නේ, බාහිර වන්නේ, අධ්‍යාත්ම බාහිර වන්නේ. ඊළඟ තියෙන අධ්‍යාත්ම ලම්බන ත්‍රිකේ පාවිච්චි කළා කොහොමද ප්‍රඥාව බෙදන්නේ කියලා. ඒ ත්‍රිකට යෙදෙන ධර්ම වල ප්‍රඥා යෙදෙන ස්වභාවය ටික අරගෙන තමයි ඒ ටික අභිධේයාර්ථාකාරයෙන් අපිට දක්වන්න පුළුවන් මොනවද මේකට එන්නේ කියලා. ඒක තමයි ත්‍රික ආකාරයෙන් ප්‍රඥාව ඥාන විභංගයේ ප්‍රඥාව විස්තර කරන්නේ. ඥාන වස්තු මේ ත්‍රි ප්‍රකාරයෙන් ඥාන වස්තු වෙයි. දැන් චතුස් ප්‍රකාරය අපි යනවා චතුස් ප්‍රකාරය කොහොමද කියලා. ඒක ඊටාම් ගැඹීර විදිහට විස්තර කරනවා. 820 ඡේදේ ඉඳන් ඒකේ පටන් ගන්නවා කම්මස්සගත ඥානේ කවරේදයක්. මේ කම්මස්සගත කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික ප්‍රඥාවක්. ලෞකික සම්මාදිට්ඨිය මේ විදිහට දුන්දැයි විපාක ඇත, යාගයේ ඵල ඇත, පූජායේ ඵල ඇත. මේ විදිහට
අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති සුතං අත්ති සුඛ දුක්ඛතානං කියලා ඒ 10 ආකාර ප්‍රඥාව ඒ ප්‍රඥාවට කියනවා කම්මස්සකත ඥානය. ඒ කම්මස්සකත ඥානයට ඒ විස්තරය කරනවා. අන්න ඒ ස්වභාවය ඔන්න පළවෙනි ප්‍රඥාව. ඊළඟට කියනවා කම්මස්සකත ඥානයයි. දැන් බලන්න මෙතන ඉඳන් ඊළඟ එක පටනවා. සත්‍යානුලෝමික ඥානය තබා සියලු සාස්ත්‍රව කුසල ප්‍රඥාව කම්මස්සකත ඥාන නමි. සත්‍යානුලෝමික ඥානය තබා සියලුම ශාස්ත්‍රව කුසල ප්‍රඥාව කම්මස්සකත ඥාන නමි. සත්‍යානුලෝමික ඒ කියන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයේ දුක්ඛ ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ දකින්නා වූ ඒ කියන්නේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ ඒ කියන්නේ පංචස්කන්ධේම යම් සත්‍යානුලෝමික වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන්නා වූ ඒ ඥානයක් හැර ඉතිරි ඥාන සියල්ලම ශාස්ත්‍රව සියලුම ශාස්ත්‍රව කුසල ප්‍රඥාවට කියනවා කම්මස්සකත. කියන්නේ ලෞකික ප්‍රඥා සියල්ලම මේ කම්මස්සකත දසවස්තුක සම්‍යා දිට්ඨිය සාගත ප්‍රඥාව කියලා විස්තර කරනවා. ඊට පස්සේ නම් මොකද සත්‍යානුලෝමික කියන්නේ? එහි සත්‍යානුලෝමික ඥානයේ කවරේදයක්? දැන් කියනවා රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. හෝ යම්මේ බඳු අනුලෝම වූ ශාන්තියක්, දෘෂ්ටියක්, රුචියක්, මුතියක්, ප්‍රේක්ෂාවක්, ධර්ම නිද්‍යානක්ෂණික යක් වේද මේ සත්‍යානුලෝමික ඥානයයි කියන බැබේ. එතකොට යම්කිසි විදර්ශනාමය ඥානයක් ඇති වෙනවා. ඒ ඥානය පංචස්කන්ධේ රූපේ වේදනා සංඥා සංකාර විඥානේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ දකින්නා වූ ඒකට කියනවා සත්‍යානුලෝමික ඥානයයි කියලා. මේක ලෝකෝත්තර භාවයට නොගියා වෙන්න පුළුවන්. ලෞකික භාවයේ ඉන්නේ සත්‍යානුලෝමික ඥානය. සත්‍යයට අනුලෝමික වූ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දෙසට යන්නා වූ ඊළඟට කියනවා සතර මාර්ගයේ ප්‍රඥාව මාර්ග සමංගීහුගේ ඥානයයි. එතකොට මේ හතරකට බෙදන්නේ ඥානය. පළවෙනි එක කම්මස්සකත ඥානය, දෙවෙනි එක සත්‍යානුලෝමික ඥානය, තුන්වෙනි එක සතර මාර්ගයේ ප්‍රඥාව මාර්ග සමංගීහුගේ ඥානයයි. හතරවෙනි එක සතර ඵලයේ ප්‍රඥාව ඵල සමංගීහුගේ ඥානයයි. එතකොට මෙතන විස්තර කරනවා මාර්ග සමංගීහුගේ ඥානයද තෙල දුක්ඛේ ඥානේ වේ, දුක්ඛ සමුදය ඥානේ වේ, දුක්ඛ නිරෝධේ ඥානේ වේ, නිරෝධ ගාමිනී පටිපදා ඥානේ වේ. ඒ මාර්ග සමංගීහුගේ ඥානය කියන්නේ තෙල දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානම්මයි කියලා විස්තර කරනවා. එතකොට මෙතන ඥාන හතරකට බෙදුවා. පළවෙනි ඥානෙ කම්මස්සකත ඥානෙ, දෙවෙනි එක සත්‍යානුලෝමික ඥානය, අනික සතර මාර්ගයේ මාර්ග සමංගයේ ඥානය, හතරවෙනි එක සතර ඵලයේ ඵල සමංගයේ ඥානය. ඔන්න ඒ හතරට බෙදුව පළවෙනි එක. සමාවෙන්න සර් එතන කිව්වේ සත්‍යානුලෝමික ඥානය කියලා කිව්වහම සර් අර මේ මාර්ග දැන් මාර්ග සිත්වලේ දෙන ඥානයනේ මේ මාර්ග ඥානය කිව්වේ මාර්ග සමංගිකුගේ. ඒතර සත්‍යානුලෝමික ඥානය කියලා කිව්වහම දැන් අර විදර්ශනා කරන කෙනෙක්ගේ අර අනුලෝම පරිකර්ම උපචාර අනුලෝම ඒ හරියද? එහෙම නැත්නම් ඒ හරිය වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙයා චතුරාර්ය සත්‍ය අවබෝධයට අනුලෝමික වූ යම් ඥානයක් උපදිනවා නම් ඒ ඥානෙ. එතකොට අපිට මේක චිත්ත වීතියේදී අපි දකින්න පුළුවන්. ගෝත්‍ර භූ අවස්ථාව වෙන්න පුළුවන්. ගෝත්‍ර භූ වලට අනුලෝම ඥානෙ වෙන්න පුළුවන්. උපචාර පරිකර්ම වලින් උඩ වගේ තමයි අපිට දකින්න පුළුවන්නේ. එතකොට මේක ලෝකෝත්තර භාවයට ගිහිල්ලා නැහැ.
හැබැයි ලෝකෝත්තර භාවයට යන්නා වූ ඥාන ස්වභාවයක් කියන එක දකින්න පුළුවන්. මේක අට කතාවේදී විස්තර කරනවා ලෞකික භාවයේ ලෝකෝත්තරට යන ස්වභාවයක්. ඉන්න මම මේකට විස්තර කරන අට කතාවේ බොහොම පිං සර්. මෙතන මෙහෙම විස්තර කරනවා සත්‍යානුලෝමිකං ඥාන මාර්ග සත්‍යයේද පරමාර්ථ සත්‍යයේද අනුලෝම වශයෙන් සත්‍යානුලෝමක ණය ලද නම් ඇති විපස්සනා ඥානය හැර අවශේෂ ඥානයට කියනවා කම්මස්සගත ඥානය කියලා. ඒකට කම්මස්සගත ඥානය එතනින් අයින් කර ගන්නවා අර සත්‍යානුලෝමික ඥානය හැර අවශේෂ සියල්ලම කම්මස්සගත ඥානය කියලා. ඇයි සත්‍යානුලෝමික ඥානයත් ශාස්ත්‍රවයන්ට හිතයි. ආශ්‍රවයන්ට හිතයි. ඒ කියන්නේ ලෞකික භාවයේ තියෙන්නේ. ඒකින්ද තමයි ඒක ඒ විදිහට විස්තර කරන්නේ. මාර්ග සමහංගේ ඥානය දුක්ඛේ ඥාන. මෙහි එකම මග්ග ඥානයේ චතුසත්‍යයේ එකම ප්‍රතිවේදයේ වශයෙන් ස්ථාන සතරක සංග්‍රහය. ඒක දීර්ඝව යනවා. ඔව්. එතකොට ඔබ කියන එක හරි. ඒ කියන්නේ අපි මාර්ගයට එළඹිලා නැහැ. හැබැයි විදර්ශනා ඥානය ඊටාම මාර්ගයට අනුලෝම වූ විදර්ශනා ඥානය තමයි එතන විස්තර කරන්නේ. සාමාන්‍ය විදර්ශනාවක් කියන කාරණේ නෙවෙයි. එතනින් ඔබට ගිහිල්ලා. තේරුණා සර් බොහොම පිං. එතකොට අපි දැන් ඊළඟ එකට යමු දෙනම් ඊළඟට කියනවා දුක්ඛේ ඥානය කවරේද? දුක්ඛේ නිසා යම් ප්‍රඥාවක් ඊළඟට දුක්ඛේ නිසා යම් ප්‍රඥාවක් ප්‍රඥානයක් අමෝහයක් සම්මාදිට්ඨියක් වේද මේ දුක්ඛේ ඥානං. දුක්ඛේ පිරිසිඳීම පිළිබඳව එන්නා වූ ඥානය දුක්ඛ සමුදය ඥානය. දුක්ඛ සමුදය නිසා නිරෝධය නිසා නිරෝධගාමිනී පටිපදාව නිසා යම් ප්‍රඥාවක් ප්‍රඥානයක් අමෝහයක් ධම්මවිජ්ජයක් වේද සම්මාදිට්ඨියක් වේද මේ දුක්ඛ ඒ එකින් එක කියනවා නිරෝධගාමිනී පටිපදාවේ ඥානය. මේ කියන්නේ දුක්ඛේ ඥානය, දුක්ඛ සමුදය ඥානය, දුක්ඛ නිරෝධය ඥානය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා ඒතරක් හතර ආකාරයකට බෙදෙනවා. ඥානය චතුස්ක ක්‍රමයකට බෙදෙන ආකාරය. ඊළඟට තියෙනවා කුසල අව්‍යාකෘතේ ප්‍රඥාව. කාමාවචර කුසල අව්‍යාකෘතේ ප්‍රඥාව, කාමාවචර ප්‍රඥාව. රූපාවචර කුසල අව්‍යාකෘතේ ප්‍රඥාව, රූපාවචර ප්‍රඥාව. කාමාවචර කුසලේ විපාකේ සහ ක්‍රියාවේ ප්‍රඥාව. කාමාවචර ප්‍රඥාව, රූපාවචර කුසල විපාක ක්‍රියාවේ ප්‍රඥාව, රූපාවචර අරූපාවචරෙත් ඒ ආකාරයටම කියනවා. ඊළඟට කියනවා සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව, අපරියාපන්න ප්‍රඥාව කියලා විස්තර කරනවා. ඊළඟට ඒක හරි ඉතාම ගැඹීර ස්ථානයක්. ඒ කියන්නේ මෙතන කියනවා ධර්මයේ ඥානෙ කවරේද යත්. මේක ධර්මයේ ඥානෙ. මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. එහි ධර්මයේ ඥානෙ කවරේද යත්. මෙතන ඥාන හතරක් විස්තර කරනවා. ධර්මයේ ඥානය, අන්වේ ඥානය, අපි අර සාරාංශිකේ බැලුවා නම් පේනවා මට පරිච්ඡේදේ ඥානය සහ සංවෘතේ ඥානය. මෙතන විස්තර කරන්නේ ධර්මයේ ඥානය කවරේද යත්. ඒ කියන්නේ හතර ආකාර බෙදිනකොට ඒ බෙදන හතර තමයි එතන විස්තර කරන්නේ. එතන ධර්මයේ ඥානය කවරේද යත්. ධර්මයේ ඥානය විස්තර කරන්නේ මෙහෙමයි. සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව ධර්මයේ ඥානයයි. සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව ධර්මයේ ඥානයයි. හෙතෙම මේ දන්නා ලද, දක්නා ලද, පැමිණෙන ලද, ප්‍රකට කරන ලද, බැසගෙන සිටි මාර්ග ඥාන සංඛ්‍යාත ධර්මයෙන් අතීත අනාගතේ ණය සංඛ්‍යාත ප්‍රත්‍යවේක්ෂා ඥානයට පමුණුවයි. දැන් මෙතන කියනවා හෙතෙම මේ දක්නා ලද, දක්නා ලද. ඒ කියන්නේ නිර්වාණය දැක්ක ස්වභාවය පෙන්වන්න. පැමිණෙන ලද, ප්‍රකට කරන ලද, බැසගෙන සිටි මාර්ග ඥාන සංඛ්‍යාත ධර්මයෙන් අතීත අනාගත ණය සංඛ්‍යාත ප්‍රත්‍යවේක්ෂාව ඥානයට පමුණුවයි.
එහෙම කියලා ඊළඟට කියනවා අතීත කාලයේහිද යම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් දුක්ඛය ප්‍රතිවේද කළාහුද දුක්ඛ සමුදය ප්‍රතිවේද කළාහුද දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කළාහුද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රතිවේද කළාහුද මේ පෙර මහණුන් නැත්තම් පෙර බුදුවරුන් ඔහු මෙම දුක්ඛේ ප්‍රතිවේද කළහ. එතකොට ඒ ඉස්සෙල්ලා නිවන් දැකපු සියලු දෙනාම දුක්ඛේ ප්‍රතිවේද කළහ. දුක්ඛ සමුදය ප්‍රතිවේද කළහ. දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කළහ. නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රතිවේද කළහ. ඊළඟට කියනවා අනාගත කාලයේදී යම් මහණෙක් මහණ බමුණෙක් දුක්ඛේ ප්‍රතිවේද කරන්නාහුද දුක්ඛ සමුදය ප්‍රතිවේද කරන්නාහුද දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කරන්නාහුද ඔහු මෙම දුක්ඛය ප්‍රතිවේද කරන්නාහ මෙම සමුදය ප්‍රතිවේද කරන්නාහ මෙම නිරෝධය ප්‍රතිවේද කරන්නා නිරෝධගාමිනී පටිපදාව ප්‍රතිවේද කරන්නාහු එහි යම් ප්‍රඥාවක් ප්‍රඥානයක් අමෝහයක් ධම්ම විජයක් වේවනම් ඒකට කියනවා අන්වෙහි ඥානය කියලා. ඊළඟට කියනවා දැන් මෙතන කියනවා ධර්මයේ ඥානේ කවරේද යත් ධර්මයේ ඥානයට කිව්වා සතර මාර්ගයේ සහ සතර ඵලයේ ප්‍රඥාව කියලා. ධර්මයේ ඥානේ මෙතන කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක ධර්මයේ ඥානය, දෙවෙනි එක අන්වයේ ඥානය, තුන්වෙනි එක පරිච්ඡේදයේ ඥානය, හතරවෙනි එක සංවෘති ඥානය. සංවෘති කියන්නේ සම්මුති ඥානය. එතකොට මේකේ පළවෙනි එක තියෙනවා ධර්මයේ ඥානයට කියලා තියෙනවා උත්තරයක්. සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාවට කියනවා ධර්මයේ ඥානය කියලා. දැන් අපි ඒක කියලා ඉවරයි. ඊළඟට කියනවා ඒ ධර්ම ඥානයේ පැත්තකින් තියලා අන්වේ ඥානයට කියනවා ඉහත කාලයේ මහාන බමුණෙක් හිටියා නම් අනාගත කාලයේ මහබමුණෙක් ඉන්නවා නම් එයා නිරෝධගාමිනී පටිපදාව ප්‍රතිවේද කළා නම් ඒ හැම අවස්ථාවම දුක්ඛය ප්‍රතිවේද කළා තියෙනවා දුක්ඛ සමුදය ප්‍රතිවේද කළා තියෙනවා දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කළා තියෙනවා නිරෝධගාමිනී පටිපදාව ප්‍රතිවේද කරලා තියෙනවා කියලා යම් ඥානයක් උපදිනවා නම් ඒ උපදින ඥානයට කියනවා අන්වේ ඥානය කියලා. ඒකට කියනවා අන්වේ ඥානය. එතකොට අපිට දැන් දෙකක් තියෙනවා. ධර්මයේ ඥානය කියනකොට අපි කිව්වා සතර මාර්ගයේ සහ සතර ඵලයේ ප්‍රඥාව. ඔන්න ඒක වෙන් කරගත්තා. ඊට පස්සේ අන්වේ කියන්නේ ඉහත කාලයේ අතීතයේද මහාන බමුණන් මේ ආකාරයටම ප්‍රතිවේද කළා. අනාගතයේද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන හැම කෙනෙක්ම මේ දුක්ඛය ප්‍රතිවේද කරනවා දුක්ඛ සමුදය ප්‍රතිවේද කරනවා දුක්ඛ නිරෝධය ප්‍රතිවේද කරනවා නිරෝධගාමිනී පටිපදා ප්‍රතිවේද කරනවා කියලා යම් ඥානයක් උපදිනවා නම් අන්න ඒකට කියනවා අන්වේ ඥානය. මේ කාරණේ ඊට ගැඹීර ස්ථානයකට යන්නේ ඒකයි ඒ විදිහට කියන්නේ. ඊළඟට පරිච්ඡේදේ ඥානය. පරිච්ඡේදේ ඥානය කියනකොට මෙහි ශාස්ත්‍රයේ මහාන පරසත්වයන්ගේ පරපුච්චලයන්ගේ සිත පිරිසිඳ දැනගන්නවා නම් ඒ කියන්නේ පරචිත්ත විඥානන ස්වභාවය දැනගන්නවා නම් යම් පුජ්‍යලේකුගේ සරාග වූ සිතක් නම් සරාග සිතයි විතරාග නම් විතරාග සදෝෂ නම් සදෝෂයි විත මේ වගේ සිත දැනගන්නා වූ ඥානයට කියනවා පරිච්ඡේද ඥානය කියලා. ඊළඟට ධර්මයේ ඥානය තබා අන්වේ ඥානය තබා පරිච්ඡේද ඥානය තබා ඒ කියන්නේ ඒ ඥාන තුර හැර අවශේෂ ඥාන සියල්ලම සංවෘති ඥාන තන් සම්මත ඥාන කියලා කියනවා. ඒකට තමයි සංවෘති ඥාන කියලා කියන්නේ. එතකොට දැන් ඥාන හතර මොකද්ද? පළවෙනි එක ධර්මයේ ඥානයක, අනික අන්වේ ඥානයක, අනික පරිච්ඡේදයේ ඥානයක, අනික සංවෘති ඥාන. ඔය හතර බෙදන්නේ ඔය ආකාරයට. මේක ගැඹීර විදියට විස්තර කරන ස්ථානයක්. එතකොට අන්වේ ඥානය කියනකොට ඒ මේක සිංහල පැත්තේ තියෙන අන්වේ ඥානය කියලා පාලි පැත්තේ තියෙන්නේ අන්වේ ඥානය ඒ විදිහටමයි. ඒ අන්වේ ඥානය කියනකොට පෙර බුදුවරුන්ද පෙර රහතුන් වහන්සේලාද
අනාගත රහතුන් වහන්සේලාද අනාගත බුදුවරුද යම් චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරා නම් ඒ අවබෝධ කරන හැම කෙනෙක්ම දුක්ඛය ප්‍රතිවේද කරනවා, සමුදය ප්‍රතිවේද කරනවා, නිරෝධය ප්‍රතිවේද කරනවා, නිරෝධගාමී ප්‍රතිපදා ප්‍රතිවේද. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුලින්මයි යන්නේ කියලා යම් ඥානයක් උපදිනවා නම් ඒකට තමයි අන්වේ ඥානය කියලා කියන්නේ. මම හිතන්නේ මේ කාරණේ පැහැදිලිද? ඔව් සර් පොඩි තැනක් සර් පරිච්ඡේද ඥානය කියනකොට අර අභිඥා වගේ තැනක්ද ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවද සර්? ඔව් අභිඥා ස්වභාවය තමයි පරිච්ඡේද ඥානය. අභිඥා කියන්නේ පරසිට දැනගන්නා ඥානය ගැනම විතරයි කියලා තියෙන්නේ පරිච්ඡේද ඥානයේට. ඒ කියන්නේ පරසිට දැනගන්නා ඥානය කියන්නේ පරසත්තානම් පරපුද්ගලානම් චේතසෝ චේතෝ පරිච්ඡ පජානාති. පරපුද්ගලයන්ගේ අනික් පුද්ගලයන්ගේ චේතසෝ චේතෝ පරිච්ඡ පජානාති. සාරං වාග චිත්තං සාරං. ඒ කියන්නේ අර අපි දන්නවා සතිපට්ඨාන විභංගයේදී කියනවා චිත්තානුපස්සනාවේ ඒ ආකාරයට ලෝභ සාගත සිතක් වුණා නම් ලෝභ සාගත සිතක් බව දැනගනිමි. මේකේ ඒකට තමයි විස්තර කරලා තියෙන්නේ. එතනින් එහාට විස්තර කිරීමක් පේන්නේ නැහැ. පරිච්ඡේද ඥානයට කියන්නේ පර පුජ්‍යලයන්ගේ සිත තමන්ගේ සිතින් පිරිසිදු දැන ගැනීමේ ස්වභාවය තමයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඒක අභිඥා වලට එන ස්වභාවයක්. හැබැයි මෙතන පරිච්ඡේද ඥානය කියන්නේ අනික් ඒවා ඔක්කොම නෙවෙයි අකුසලයන් උපදින ස්වභාවය දැන ගැනීමයි. ඊළඟට මේකත් මේ ඊළඟ විභාග දෙකත් හරි ආචේ පිනිස වූ අපචේ පිනිස නොවූ ප්‍රඥාව කවරේද යත්. මේක ආචේගාමී ත්‍රිකයෙන් ගන්න පුළුවන්. ආචේ පිනිස වූ අපචේ පිනිස නොවූ ප්‍රඥාව කරද. ආචේ කියන්නේ සංසාර පැවැත්මට උපකාර කරන, අපචේ කියන්නේ සංසාර පැවැත්තෙන් එපිටට යන ස්වභාවය. සංසාර ස්වභාවයෙන් මිදෙන ස්වභාවය. ආචේ පිනිස වූ අපචේ පිනිස නොවූ ප්‍රඥාව කවරේද? කාමාවචර කුසලෙහි ප්‍රඥාව ආචේ පිනිස වෙයි. කාමාවචර කුසලේ ප්‍රඥාව සංසාරයේ පැවැත්ම පිනිසම වෙයි. අපචේ පිනිස නොවේ. අපි දන්නවා අපචේ පිනිස නොවේ. සතර මාර්ගයේ ප්‍රඥාව අපචේ පිනිස වෙයි. අපි දන්නවා සතර මාර්ගයෙන් කරන්නේ සංසාර පැවැත්මෙන් එපිටට අරන් යනවා. ඒක තමයි අපචය පිනිස වෙයි. ආචේ පිනිස නොවේ. සංසාර පැවැත්ම පිනිස නෙවෙයි. රූපාවචර අරූපාවචර කුසල රූපාවචර අරූපාවචර කුසලේ ප්‍රඥාව ආචේ පිනිසත් අපචේ පිනිසත් වෙයි. ඒ කාරණේ ගැන කවුද මොනවද කියන්න පුළුවන්? රූපාවචර කුසලේයි රූපාවචර කුසලේයි ප්‍රඥාව ආචේ පිනිසත් අපචේ පිනිසත් වෙයි. සොයකර ලෞකික ලෝකෝත්තර සමාධියේ ප්‍රභේදයේ දෙතනති කියන්නේ. ඔව් සාමාන්‍ය අපි ඇත්තටම ආචේ ත්‍රිකේ ආචේගාමී ත්‍රිකේ දෙක ගන්නකොට රූපාවචර ධර්ම ඔක්කොම එන්නේ ආචේ පිනිස. අපචේ පිනිස දාන්නේ නැහැ. ඕක අපි මං හිතන්නේ ශ්‍රීමා මහත්මියට මතකද අපි ඕකත් කතා කරා ඉස්සෙල්ලා අර සාකච්ඡාවේදී. රූපාවචර කුසල අරූපාවචර කුසල අපි දන්නේ ආචේ පිනිසයි. අපචේ පිනිසට දාන්නේ නැහැ. ලෝකෝත්තර විතරයි අපචේ දාන්නේ. හැබැයි මෙතන කියලා තියෙනවා මේකේ අට කතාවේ කියනවා ඇයි එහෙම දාලා තියන්නේ කියලා. රූපාවචර කුසල අරූපාවචර කුසල ලෞකිකයි. ලෞකික ධර්ම ආචේ පිනිසයි. අපචේ පිනිස නෙවෙයි. හැබැයි මෙතන කියනවා රූපාවචර කුසල අකුසල ආචේ පිනිසත් වේ අපචේ පිනිසත් වේ. අනේ අකුසල නෙවෙයි රූපාවචර කුසල ප්‍රඥාව ආචේ පිනිසත් අපචේ පිනිසත් වෙයි කියලා කියනවා. මම ඒකට පාඨ කතාවෙන් කියන්නම් ඇයි එහෙම කියලා තියෙන්නේ. මෙතන කියලා තියෙන්නෙම සමාපatti අෂ්ට සමාපatti සංඛ්‍යාතව මේ
ඒ කෙලෙස් යටපත් කළ පැවැත්වීම සංඛ්‍යාතව තමයි කියලා තියෙන්නේ. ඒක අපේ ත්‍රිකේ දේශනාවට පොඩ්ඩක් වෙනස්. මෙන්න මේමයි එතන කියන්නේ රූපාවචර අරූපාවචර ප්‍රඥා චුති ප්‍රතිසන්දි රැස් කරයි. අපි දන්නවනේ රූපාවචර අරූපාවචර ප්‍රඥාව චුති ප්‍රතිසන්දි රැස් කරයි. විස්කම්බන වශයෙන් කෙලෙස්ද කෙලෙස් මුල්ද ධර්මයේ රැස් කරයි. එහෙයින් ආචාචේව අපචයයි කියන ලදී. මේ විස්කම්බන සංඛ්‍යාතව කෙලෙස් මූලය යටපත් කරන ස්වභාවයෙන් තමයි ආචේසා අපචය කියලා කියන්නේ. ආචේද වෙයි අපචේද වෙයි කියලා විස්තර කරන්නේ එහෙමයි. නැත්නම් අපිට ත්‍රිකේ විදියට ගත්තොත් මේ රූපාවචර අරූපාවචර කුසලයේ තියෙන්නේ ආචේ පිනිස මිස අපචේ පිනිස නොවේයි කියලා තන කියනවා. අට කතාවේ විස්තර කරනවා. ඇයි අපචේ කියන්නේ මේ සමාපatti සංඛ්‍යාත රූපාවචර කුසලයේ ඉන්න ස්වභාවයෙන් ඒ කෙලෙස් යටපත් කිරීමේ ස්වභාවය නිසාමයි. එතකොට අවශේෂ ප්‍රඥාව නොම ආචය පිණිස නොද අපචය පිණිස වේ. අවශේෂ ප්‍රඥාව නොම ආචය පිණිස නොද අපචය පිණිස වේ. කියන්නේ අනික් තැන්වල යෙදෙන ක්‍රියා අව්‍යාකෘතයේ යෙදෙන ඒවා අපචය පිණිසත් නැහැ ආචය පිණිසත් නැහැ කියලා විස්තර කරනවා. මේ මෙතන තියෙන කාරණා ටිකක් ගැඹුරු ස්ථාන වලට යනවා. ඒ ළඟ ඒක බැලුවොත් ඒ ළඟට නිර්වේදේ පිනිස වූ ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාව කවරේදයක්. මෙතන ප්‍රඥා හතරක් කියනවා. නිර්වේදේ පිනිස ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාව. ඊළඟට කියනවා නිර්වේදේ පිනිස වූ ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාව. ඒක තමයි අපි කියවේ නිර්වේදේ පිනිස ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාව. ඊළඟ එක කියනවා ප්‍රතිවේදේ පිනිස වූ නිර්වේදේ පිනිස නො වූ ප්‍රඥාව. ඊළඟ එක කියනවා නිර්වේදේ පිනිසත් ප්‍රතිවේදේ පිනිසත් ප්‍රඥාව. අවශේෂය නොම ප්‍රඥාව නොම නිර්වේදය නොද ප්‍රතිවේදේ පිනිසයි. මෙතන කියන්නේ නිර්වේදේ කියන්නේ මොකද්ද? නිරෝධ සමාපatti සංඛ්‍යාත. මේ කියන්නේ නිබ්බිදාව කියන්නේ මේ නිබ්බිදා සංඛ්‍යාත නිර්වේදයට තමයි මේ නිර්වේදේ කියලා කියන්නේ. මට කතාවෙන් මම මේක විස්තර කරන්නම්. මෙතන එතකොට හතරක් තියෙනවා. එකක් තියෙන්නේ නිර්වේදේ පිනිස වූ ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාව. එතකොට යම් ප්‍රඥාවකින් දැන් මේකේ කියන කාරණේ පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. යම් ප්‍රඥායකින් කාමේයි පහ වූ රාග ඇත්තේ වේද. යම් ප්‍රඥා සහගත ධර්මයකින් කාමේයි පහ වූ රාග ඇත්තේ. ඒ කියන්නේ කාමේයි පහ වූ රාග ඇත්තේ වේද නොද අභිඥාවෙන් නොද සත්‍යයෙන් ප්‍රතිවේද කළේද. එයාගේ කාමේ පහ වූ රාග තියෙනවා. හැබැයි එයාගේ අභිඥාවෙන් නැත්නම් සත්‍යයන්ගෙන් මේක අවබෝධ කරලා නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕනේ එයාගේ කාමේ රාග, කාමයට ඇල්ම, කාමයට තියෙන කාම ඡන්ද ස්වභාවය පහ වෙලා හැබැයි තවම ධර්මතාවය අවබෝධ කරලා නැහැ. ඒකට කියනවා නිර්වේදේ පිනිස වූ ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාව. ඒ කියන්නේ මේ නිබ්බිදා සංඛ්‍යාතව. නිබ්බිදාව කියන්නේ ඇලීමෙන් තොර සංඛ්‍යාත. ඇලීමෙන් පහ වූ සංඛ්‍යාත නිබ්බේදය. ඒත් නිර්වේදේ පිනිස වූ ප්‍රතිවේදේ පිනිස නො වූ ප්‍රඥාවයයි කියන ලැබේ. ඊළඟට කියනවා හේම ප්‍රඥායෙන් කාමේ පහ වූ රාග ඇත්තේ අභිඥාවෙන් ප්‍රතිවේද කෙරෙයි. ඊළඟ එක කාමේ පහ වූ රාග
කාමයට ඇති ඇල්ම පංචකාම ගුණයන් කියලා හිතමු. ඒවට තියෙන ඇල්ම එයා අතහැරලා ඒ වගේම අභිඥාවන් ඒ කියන්නේ අවබෝධය ප්‍රතිවේද කරලා ඒ දෙවෙනි කෙනා නොද සත්‍යයන් ප්‍රතිවේද කරේ. ආ සත්‍යයන් ප්‍රතිවේද කළා නැහැ. ඊළඟට තුන්වෙනියා ප්‍රතිවේදයේ පිනිස වූ නිර්වේදයේ පිනිස නො වූ ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රතිවේදයේ අවබෝධයේ පිනිසයි නිබ්බිදා පිනිස නොවන ප්‍රඥාව. ඊළඟට සතර මාර්ගයේ ප්‍රඥාව නිර්වේදයේ පිනිසත් ප්‍රතිවේදයේ පිනිසත් වේ. අවශේෂය ප්‍රඥාව නොම නිර්වේදයේ පිනිස නොද ප්‍රතිවේදයේ පිනිස වේ. එතකොට මෙතන කාරණා හතරක් කියනවා. පළවෙනි එක කියනවා නිබ්බිදාව පිනිස ප්‍රතිවේදයේ පිනිස නො වූ ප්‍රඥාව. ඊළඟ එකට තියෙනවා ප්‍රතිවේදයේ පිනිස වූද නිබ්බිදාව පිනිස නො වූ ප්‍රඥාව. ඊළඟට කියනවා සතර මාර්ගයේ ප්‍රඥාව නිර්වේදයේ පිනිසත් ප්‍රතිවේදයේ පිනිසත් දෙකටම අවශේෂ ප්‍රඥාව නොම නිබ්බේදයේ නොම ප්‍රතිවේදයේ පිනිස වේ. ඒතර ප්‍රඥා ස්වභාවයන් හතරක් කියනවා. කාමී පහ වූ රාග ස්වභාවය එක කැලවලට ඇවිල්ලා. මෙතන විස්තර කරනවා මෙන්න මෙහෙම. එය කාම විවේකයෙන් පැමිණිය යුතු බැවින් කෙලසුන් ගැන කලකිරීම පිණිස පවසී. මේ කාරණේ පිළිබඳව කියන්නේ අට කතාවේදී 345 වෙනි ඡේදයේදී ඊළඟට එයද මේ කාමයන්හි විතරාග වේ. අභිඥා පාද භාවයට නොපැමිණි හේයින් පඤ්ඤාභිඥා අවබෝධ නොකරයි. කාමයේ ප්‍රහාණය කළා අභිඥාව නොලබපු ස්වභාවය. නිමිති අරමුණු බැවින් සත්‍ය අවබෝධ නොකරයි. මෙසේ මේ ප්‍රඥාව කලකිරීම පිණිස වේ, ප්‍රතිවේදයේ පිණිස නොවේ. නිබ්බිදා ප්‍රථම ධානයට පැමිණ සිටියේ හේ කාමේසු විතරාගෝ සමානෝ එසේ විස්කම්බිත කාම වශයෙන් විතරාග වේ. අභිඥායෝ පටිවිඤ්ඤන්ති අභිඥා පහ අවබෝධ කරේ. අභිඥාව මෙය චතුත්ථ ධාන ප්‍රඥාව අරඹය කියන ලදී. චතුත්ථ ධාන ප්‍රඥාව අභිඥා පාදක භාවයෙන් පංච අභිඥා අවබෝධ කරයි. අභිඥා භාවයට පිවිසීමද අවබෝධ කරයි. එහි ඉන්නේ ප්‍රතිවේදයේ පිණිස වෙයි. මේක ඉන්නේ 345 වෙනි පිටුවේ තුන්සිය 45 වෙනි විදිය මම පොඩ්ඩක් ඒක අරන් යන්නම්. මේ මෙතන අර අපි ඉස්සෙල්ලා කියපු අවශේෂ ප්‍රඥා ඒ ටික විස්තර කරනවා. ඒකට තව පොඩ්ඩක් එහාට ගියාම මෙන්න මේ අභිඥා පාද භාවයට නොපැමිණි හේයින් පංචාභිඥා අවබෝධ නොකරේ. මෙතන ඉඳන් එන්නේ තියෙන්නේ ප්‍රථම ධාන සංඥාව සඳහා කියන ලදී. ඊළඟට කියනවා එය කාම විවේකයෙන් පැමිණිය යුතු බැවින් කෙලෙසුන් ගැන කලකිරීම පිණිස පවතී. එයද මේ කාමයන්හි විතරාග වේ. අභිඥා පාද භාවයට නොපැමිණි හේයින්
පංච අභිඥා අවබෝධ නොකරයි. නිමිති අරමුණු බැවින් සත්‍යය අවබෝධ නොකරයි. මෙසේ මේ ප්‍රඥාව කලකිරීම පිණිස වේ, ප්‍රතිවේදයේ පිණිස නොවේ. ස්වේවා යන ප්‍රථම ධානයට පැමිණ සිටියහුගේ කාමේසු විතරාගෝ සමානෝ, එසේ නිස්කම්බිත කාම වශයෙන් විතරාග වේ. අභිඥායෝ පටිවිඤ්ඤාති, අභිඥා පහ අවබෝධ කරයි. මෙය චතුත්ථ ධාන ප්‍රඥාව අරබයා කියන ලදී. මේක ඊටාම ගැඹීර ස්ථානයක් මේ විස්තර කිරීම කියන තැන. ඊළඟ ටිකම මේ විදිහටම තමයි හරිම මේ තේරුම් ගන්න අමාරු තරමටම ඒ ධර්ම ගැඹීරයි. මේක බලන්න. මාවෙන්ට සර් එතනදී කියන්නේ ආසවක්ෂය ඥාණයට පැමිණෙන්නේ නැහැ කියන එක නේද සර්? ඒකද? පංච අභිඥා කිව්වම පංච අභිඥා කියන්නේ අභිඥා පාදක ඒවා. අභිඥා වල තමයි. එහෙමයි සර්. එහෙමයි. මෙතන බලන්න ඒ කාරණේ ටිකක් අමාරුයි. අපි ඉස්සලා කියපු එක. දැන් මෙතන තවත් ඒ වගේම එකක් මෙතන තියෙනවා. බලන්න මෙතන එන ආකාරය. ඒක තියෙන එහි හාන භාගී ගිනී ප්‍රඥා කවරේද? මෙතන හතරක් කියනවා. ප්‍රඥා හතරක්. හාන භාගිනී ප්‍රඥා. හාන භාගිනී. ඊළඟට කියනවා තිති භාගිනී. ඊළඟට කියනවා හාන භාගිනී ප්‍රඥාව. ඊළඟට ස්ථಿತಿ භාගිනී ප්‍රඥාව. ඊළඟට තියෙනවා නිර්වේද සංඛ්‍යාත විදර්ශනා ඥාන සාගතු විශේෂ භාගිනී ප්‍රඥා. විශේෂ භාගිනී ප්‍රඥා. අන්තිමේක නිබ්බේද භාගිනී ප්‍රඥා. ඔන්න හතර. ඉතින් ප්‍රඥා හතර. හාන භාගිනී ප්‍රඥා වෙනකොට ප්‍රථම ධානලාභීහු. දැන් මේ ප්‍රථම ධානයේ ඉන්න පුජ්‍යලයා කාම සහගත සංඥා මනසිකාර්යෝ වලින් පෙළෙත් නම්, දැන් ප්‍රථම ධානයේ ඉන්න පුජ්‍යලයා ඒ කාමයන්ගෙන් සහ කුසලයන්ගෙන් වෙන්වනේ. හැබැයි යා පෙළෙනවා කාම සහගත සංඥා මනසිකාරයෙන් පෙළෙත් නම් ඒකට කියනවා හාන භාගිනී ප්‍රඥාව කියලා. ප්‍රථම ධානයේ ඉන්න පුජ්‍යලයාගේ කාම සහගත සංඥා වලින් පෙළෙන ස්වභාවය. කාමච්ඡන්දය එයා යටපත් කරගෙන ඉන්නේ. හැබැයි එයා දැන් පෙළෙනවා මේ ප්‍රථම ධානයේ ඉන්න එක්කෙනා කාම සහගත සංඥා වලින්. ඒක තමයි හාන භාගි. ඊළඟට තදාන රූප වූ මිත්‍යා ස්මෘති සිටිනා සිටි භාගිනී. එයා රඳා පවතිනවා. හැබැයි එයා බැඳෙන්නෙත් නැහැ. එයා ස්ථිතිය රඳා පවතින ස්වභාවය ස්ථಿತಿ භාගිනී. ඊළඟට තුන්වෙනි එක කියනවා අවිතක්ක ද්විතීය ධාන සහගත වූ සංඥා මානසිකාරයෙන් පෙළෙත් නම් විශේෂ භාගිනී. එයා ඉහළට යන්න සංඥා මානසිකාරයන්ගෙන් එයා පෙළෙනවා. අවිතක්ක ද්විතීය ධානයට යන්න ඒකට කියනවා විශේෂ භාගිනී. ඊළඟට කියනවා නිර්වේදයේ සංඛ්‍යාත විදර්ශනා ඥාන සාගත වූ විරාගයෙන් යුක්ත වූ සංඥා මානසිකාරයන්ගෙන් පෙළෙත් නම් එයාට කියනවා නිබ්බේද භාගිනී ප්‍රඥා.
ඒකට හතරක් කියනවා හාන භාගිනී, ස්ථಿತಿ භාගිනී, විශේෂ භාගිනී සහ නිබ්බේද භාගිනී. ඔන්න ඔය හතර කියන ආකාරය. ඔය පළවෙනි ධානයේට. ඊළඟට බලන්න දෙවෙනි ධානයේට කොහොමද කියන්නේ? දෙවෙනි ධානයේට ද්විතීය ධානලාභීහු. දැන් දෙවෙනි ධානයේ ඉන්න එක්කෙනා විතක්ක සහගත වූ සංයම මනසිකාරයෝ පෙළෙත්නම්. එයා කියන්නේ එයා පහළට යන්න. එයා ප්‍රථම ධානයේට බහින්න විතක්ක සහගත. මෙයා විතක්කේ දැන් ද්විතීය ධානයේදී විතක්කේ ඇරලා තියෙන්නේ. විතක්කේ සමතික්‍රමණය කළා. හැබැයි දැන් මෙයා පෙළෙනවා විතක්ක සහගත සංඥා මානසිකාරෝ පෙළෙත්නම් හාන භාගිනී. ද්විතීය ධානයේ හාන භාගිනී කියන්නේ ඒක. එයා ප්‍රථම ධානයේට බහින්න හානි වෙන ස්වභාවයෙන් තමයි මෙතන පෙන්වන්න කරන්නේ. තදානුරූප වූ ස්මෘතියේ සිටිනම් එයා එතන ස්ථානයේ පවත්වාගෙන ඉන්නවා නම් ස්ථಿತಿ භාගිනී. ඊළඟට උපේක්ෂා සහගත සංඥා මානසිකාරෝ පෙළෙත්නම් විශේෂ භාගිනී. එයා ඉහළට යන්න විශේෂ භාගිනී. ඒතර නිර්වේද සංගත විරාගයෙන් යුත් සංඥා මානසිකාරෝ පෙළෙත්නම් නිර්වේද භාගිනී. ඒ කියන්නේ එයා විදර්ශනාමය නිබ්බේද භාගිනිය විදර්ශනාමය සංඥා මානසිකාරයෙන් පෙළෙන ස්වභාවය. එයා දැඩි වෙන ස්වභාවයට කියනවා නිබ්බේද භාගිනිය. ඒකට හතරක් තියෙනවා. එකක් හාන භාගිනී, ස්ථಿತಿ භාගිනී, විශේෂ භාගිනී, නිබ්බේද භාගිනී. ඊළඟේ තියෙන්නේ ත්‍රිතීය ධානයේ ඉන්න එක්කෙනාට මොකද වෙන්නේ කියලා. ත්‍රිතීය ධානලාභීහු ප්‍රීති සුඛ සහගත වූ සංඥා මානසිකාරයෙන් පෙළෙත්නම්. මේ ත්‍රිතීය ධානයේට දැන් ප්‍රීතිය සුඛය ත්‍රිතීය ධානයේ ඉන්න එක්කෙනා ප්‍රීතිය සුඛ සහගත වූ සංඥා මානසිකාරය පෙළෙත්නම්. එයා ප්‍රීතිය ප්‍රහාණය කළා නේ ත්‍රිතීය ධානයේදී. හැබැයි එයා පෙළෙනවා, එයාට හානි වෙන ස්වභාවයක් තියෙනවා ඒ ධානයේ. තදානුරූප වූ ස්මෘති සිටිනම් ස්ථಿತಿ භාගිනී. උපේක්ෂා සාගත සංඥා මානසිකාරය පෙළෙත්නම්. ඒ කියන්නේ ඉහළට යන්න. එයාට යනවා නම් විශේෂ භාගිනී. ඊළඟට නිබ්බේද සාගත වූ විරාගයෙන් යුත් සංඥා මානසිකාරෝ පෙළෙතන් නිබ්බේද භාගිනී. එයා විදර්ශනාමය සංඥා ස්වභාවයකට යනවා නම් නිබ්බේද භාගිනී කියලා කියනවා. මේ විදිහට ත්‍රිතීය ධානය ඊළඟට චතුර්ථ ධානය ඊළඟට චතුර්ථ ධානයේ ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ කියලා. මේ චතුර්ථ ධානයේදී ඉන්න ඒ ස්වභාවය. දැන් චතුර්ථ ධානයේ ඉන්න ලාභය උපේක්ෂා සාගත සංඥා මානසිකාරෝ පෙළෙත්නම් හාන භාගිනී. එයාට ඒ හානි වෙන ස්වභාවයක් වෙනවා. ඒ උපේක්ෂා සාගත වූ සංඥා මානසිකාරෝ පෙළෙත්නම්. ඊළඟට කියනවා ස්ථಿತಿ ස්වභාවය. ඒකෙන් පවතින ස්වභාවය. ඊළඟට එතනින් ඉහළට යන. ඉහළට යනවා කියන්නේ ඊළඟට ආකාසානංචායතනෙට යන්න ඕන. දැන් හතරවෙනි ධානයේ මේ චතුත්ථ ක්‍රමයේ ඊළඟ එක ආකාසානංචායතනෙ. ආකාසානංචායතන සංඥා මානසිකාරයෙන් පෙළෙතන විශේෂ භාගිනී. ඒ කියන්නේ එයා ඉහළට යන්න පෙළෙන ස්වභාවයේ ඉහළට යන සංඥා මානසිකාර ස්වභාවයට තමයි විශේෂ භාගිනී කියන්නේ. නිර්වේද සාගත විරාගයෙන් යුත් සංඥා මානසිකාරෝ පෙළෙතන් නිබ්බේද. මේ නිබ්බේද කියන්නේ නිබ්බිදාව. ඒ කියන්නේ මෙයා විදර්ශනාමය කුසලයක වැඩිම සහගතව සංඥා මානසිකාරය වෙනවා නම් නිබ්බේද භාගිනී ප්‍රඥාවයි කියලා කියනවා. දැන් මොකද වෙන්නේ ඊළඟට? ආකාසානංචායතනලාභීහු. දැන් ආකාසානංචායතන ලාභ පුජ්‍යලයාට මොකද වෙන්නේ? ඒ ආකාසානංචායතනේකට රූපේ අතහැරලා ගිහිල්ලා ඉන්නේ. හැබැයි එයා රූප සහගත සංඥා මානසිකාරය පෙළෙත්නම් ඒවට හාන භාගී. එයා ඒ ආකාසානංචායතනෙ කෙනාට රූප ධාන වලට හානි වෙන්න හදන ස්වභාවය. එයා ඉහළට ගිහිල්ලා ඉන්නේ. හැබැයි ආකාසානංචායතනෙන් බහින්න තමයි මේ හාන භාගිනී ප්‍රඥා හානි වෙන ස්වභාවය. තදානුරූපෝ ස්ථಿತಿ භාගිනී. ඒකෙම ඉන්නවා නම් ස්ථಿತಿ භාගිනී. ඊළඟට විඥානංචායතනෙට යන්න සංඥා මානසිකාරෝ පෙළෙනවා නම් උත්සාහ කරනවා නම් විශේෂ භාගිනී. ඊට පස්සේ නිර්වේද සහගත වූ ඒ කියන්නේ ඒ විදර්ශනාමය සංඥා මානසිකාරය වෙනවා නම් නිබ්බේද භාගිනී. ඊට පස්සේ ওই විදිහටම ආකාසානංචායතනේ විඥානංචායතනේ එක්කන ආකාසානංචායතනෙට එන්න සංඥා මානසිකාරයන්ගේ හානි වෙන ස්වභාවය ඒකේ ස්ථಿತಿ භාගිනී කියන්නේ ඒකේ ඉන්න ස්වභාවය. ආකින්චඤ්ඤායතනට යන්න
සංඥා මනසිකාරෝ උත්සාහ කරනවා නම් විශේෂ භාගිනේ එහෙම නැත්නම් ඊගා විදර්ශනාමය ස්වභාවය වෙනවා නම් නිබ්බේද භාගිනේ. ඔව්. එතකොට මේක හරි ලස්සනට දකින්න පුළුවන්. ඊළඟට ආකින්චඤ්ඤායතනේ ඉන්න කෙනා විඤ්ඤාණංචායතනයට යන සංඥා මනසිකාරය. ඒ කියන්නේ පෙළෙන ස්වභාවය, ඊළඟට ස්ථಿತಿ ස්වභාවය, ඊළඟට ඉහළ සමතයකට යන ස්වභාවය, හතරවෙනි එකෙන් කියන්නේ විදර්ශනාමය ස්වභාවය. එතකොට අර තුනම තියෙන්නේ සමත ස්වභාවයෙන්, අන්තිම එක තියෙන්නේ විදර්ශනා ස්වභාවය. දැන් බලන්න මේකේ මේ විස්තර කරලා තියෙන ඊට පස්සේ ඒ ළඟ එක තියෙන්නේ අර්ථ පටිසංවිදා. මේ අපි පටිසංවිදාවේ කියපු ඒකේවා සතර පටිසංවිදාව කරදේවත් අර්ථ පටිසංවිදාව, ධම්ම පටිසංවිදාව, නිරුක්ති පටිසංවිදාව, ප්‍රතිබාන පටිසංවිදාය. එතකොට අර්ථයේ හේතු අර්ථ කියන්නේ හේතු ඵලයේ ඥානයේ අර්ථ පටිසංවිදා, ධර්මයේ ඥානයේ ධම්ම පටිසංවිදාය, ස්වභාව නිරුක්ති පටිසංවිදාව, ඊළඟ ඥානයේ ප්‍රතිබාහනේ. අපි මේක කරා එදා විස්තර කරා. ඊළඟට කියනවා කවුරු හරි කිව්වද සර් බාණභාගීය තිතිභාගීය ඒවා කියන සර් බාණභාගීය කියන්නේ ඉන්න තැනින් පහළ මානසිකාරය පවතින නේද සර්? ඔව්. එතකොට තිස්තිභාග කියන්නේ ඉන්න තැනම අල්ලගෙන ඉන්නවා. ඔව්. විශේෂ භාග කියන්නේ ඉහළ තලයකට යන සූදානම් වෙනවා. ඔව්. නිර්වේදගාමී කියන්නේ විදර්ශනා. අන්න හරි. එතන ඒක දකින්න මෙහෙමයි. ඒකේ පළවෙනි එක තියෙන්නේ සමතේ, ඉන්න සමතේ දුර්වල වීම. සමත ධානයේ දුර්වල වීම තමයි හානි භාගය. ඊළඟට ඒ සමත මට්ටමේ ඉඳීම ස්ථಿತಿ භාගය. ඊළඟට ඒක ඉහළට යෑම, ඊළඟ සමතේට යෑම විශේෂ භාගය. ඊට පස්සේ විදර්ශනාමය ඥානයකට යෑම අර අන්තිම එක. ඔව්. එතකොට දැන් බලන්න ඊළඟට කියන සතර පටිපදා කාර්යද දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා, දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා, සුඛ පටිපදා දණ්ඩා විඤ්ඤා, සුඛ පටිපදා කිප්පා විඤ්ඤා. මේ ටික අපි දන්නවනේ. මේ ටික විස්තර කරන්න මම හිතන්නේ අවශ්‍යද නැහැ. ඒ කියන්නේ දුක්ඛ පටිපදා දුකින් ආයාසයෙන් ලෝකෝත්තර සමාධිය උපදවන්නා, ලැසිව ඒ ලෝකෝත්තර සමාධිය සංඛ්‍යාත ප්‍රතිවේද කරන්නා. එතකොට දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා, දුකින් කාලයක් ගත වෙලා. ඊට පස්සේ දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා, දුකින් හැබැයි ඉක්මනට. මේ විදිහට ඒ පටිපදා හතර විස්තර කරනවා. ඒ පටිපදා හතර මම හිතන්නේ ඒක අපි එතකොට මේ අන්තිම එකදී සුඛ පටිපදා කිප්පා විඤ්ඤා, නිදුකින් අනායාසයෙන් ඒ නොලස්ව සමාධිය ලබන ආකාරය. ඒ පටිපදා හතර. ඊට පස්සේ මෙතන විස්තර කරනවා සතර ආලම්බණය කවරේවත්. පරිත්ත වූ පරිත්තාලම්බන. ඒකත් අපි දන්නවනේ. පරිත්ත වූ පරිත්තාලම්බන ප්‍රඥාව, පරිත්ත වූ අපමාන ධම්මන ප්‍රඥාව, අපමාන වූ පරිත්තාලම්බන, අපමාන වූ අපමාන ලම්බන. අර පරිත්තාලම්බන අපි දන්නවනේ. ඒ සලසක්කත්තුකේ කියන අවස්ථාවේදී කියන ඒ ස්වභාවය. ඒකත් මම හිතන්නේ අපිට විස්තර කරන්න අවශ්‍ය නැහැ නේද? කවුරුත් දන්නවනේ. පටිපදා හතරයි, ආරම්භන හතරයි විස්තර කරන ආකාරය. ඊළඟට අපි මේකට යමු. මෙතන විස්තර කරනවා මේකත් විශේෂ අවස්ථාවක්. මාර්ග සමංගීහුගේ යම් ඥානයක් වේද, තෙල ජරා මරණේ ඥානේ වේ. තෙල ජරා මරණ සමුදය ඥානේ වේ. තෙල ජරා මරණේ නිරෝධේ ඥානේ වේ. තෙල නිරෝධ ගාමිනී පටිපදා ඥානේ වේ. ඒතර මාර්ග සමංගී ඥානේ කියනකොට මෙන්න මේ පටිච්ච සමුප්පාද සංඛ්‍යාතව අපි ඒ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ එකිනෙකට පටිච්ච සමුප්පන්න භාවය දන්න ස්වභාවය තමයි. ඒ කියන්නේ අපි කියනවා තෙල ජරා මරණේ ඥානේ වේ. ජරා මරණේ ඥානය, ජරා මරණේ පිරිසිදු දැනීමේ ඥානය, තෙල ජරා මරණ සමුදය, ජරා මරණයට හේතුව දන්නා ඥානය, තෙල ජරා මරණ නිරෝධේ ඥානය, තෙල ජරා මරණ නිරෝධේ ඥානය වෙයි. ඔන්න ඒක හතරකට බෙදුවා. දැන් බලන්න මොකද ඊළඟට කරලා තියෙන්නේ. ජරා මරණ ඥානයේ කවරේද විස්තර කරනවා. ජරා මරණ අඩබියම් ප්‍රඥා ප්‍රජානකාරයක් අමෝහය ධම්මවිද්‍යා සම්මාදිට්ඨියක් වේද මේ ජරා මරණේ ඥානයයි. ජරා මරණ සමුදය අරබ ඊළඟ ජරා මරණ නිරෝධය,
ජරා මරණ නිරෝධ ප්‍රතිපදා යම් ප්‍රඥාවක් වේද මේකට ජරා මරණ නිරෝධ මේ විදිහට විස්තර කරනවා. ඊට පස්සේ තියෙනවා දැන් බලන්න ඊළඟට මාර්ග සමාංගයේ යම් ඥානයක් වේද තෙල ಜಾතියේ ඥානෙ වේ. දැන් ඉහළට යනවා. ඒ පටිච්ච සමුප්පාදනයේ ඉහළට යනවා. දැන් ಜಾතියේ ඥානෙ, ඊළඟට භවයේ ඥානෙ, ඊළඟට උපාදානයේ ඥානෙ, ඊළඟට තෘෂ්ණායේ ඥානෙ, වේදනාවේ ඥාන, ස්පර්ශයේ ඥානය, සදායතනයේ ඥානය මේ විදිහට පටිච්ච සමුප්පාදාංගයන්ගෙන් ඉහළට යන ස්වභාවය තමයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ සියලු ආකාරයෙන් දන්නා ඥාන ස්වභාවයේ තමයි මාර්ග සමන්යුගේ මාර්ගයට පිළිපන් පුජ්‍යලයන්ගේ ඥානය කියන එක විස්තර කරනවා. එතකොට අර දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන කියන ආකාරයටම පටිච්ච සමුප්පාදයේ අංග සියල්ලම අරගෙන මාර්ගය විස්තර කරන්න පුළුවන් ආකාරයට විස්තර කරනවා. මෙතනින් චතුස් ප්‍රකාරය ඉවරයි. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා ඊළඟට යමු. මේක හරි ගැඹීරයි. මේ අපි ඇත්තටම පන්ති වල බොහොම අඩුවෙන් මේවා කරන්නේ. මේ විස්තර විභාග කරන්න ගියොත් ගොඩාක් වෙලා යනවා. අනික එක මේකේ ගැඹීර ස්ථාන වලට යන්න ඕනේ. මහත්මයෙක් කතා කරන්න ඉන්නවනම් කතා කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද කාට හරි මේ වෙලාවේ ඉදිරිපත් කරන්න අපි මේ කරපු කොටස් වල ප්‍රශ්න තියෙනවා නම් සර් පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඒක මේ දැන් අපි පංච විඥානත් ඥාන පොඩට අරගෙන තියෙන නිසා මම මේ ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් සම්පටිච්ඡන සම්තිර්ණ වගේ සිත් සවිතක්ක සවිචාර වශයෙන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද සර්? දැන් ඒකේ දෙනවනේ විතක්ක ਵਿਚාර චෛත විතක්කේ නම් මේ ද්විපංච විඥාන වල විතරයිනේ නොයෙදෙන්නේ. එතකොට ඒකත් විඥාන කියනකොට එතනත් මේ යම් කිසි මෙතන දකින්නේ මේ විදිහට ඔයා අපි කියන්නේ මනෝ ධාතුවේ තියෙන ධර්මත් මනෝ ධාතුවේ තියෙන ධර්ම සවිතක්ක සවිචාරයි. ඔව් ඒකේ ප්‍රඥා වේදීම කාණ්ඩයෙන් නෙවෙයි මේ දෙපස් විඥාන අරන් තියෙන්නේ ප්‍රඥා වේදෙනවයි කියන එකට නෙවෙයි. ඒ කියන්නේ අපි හිතමු විඥානන ස්වභාවය. විඥානන ස්වභාවය. අපි දන්නවා ප්‍රඥාව කියන්නේ ප්‍රඥානන ස්වභාවය. එතකොට විඥානය කියන්නේ විඥානන ස්වභාවය. විඥානන ස්වභාවය කියනකොටම ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. ඇත්තටම ඇසින් දකින්නවද එළියේ තියෙන නෙළුම් මලක්? ඇසෙන් නෙළුම් මලක් දකින්නවද? ඒ මහත්මියට උත්තර දෙන්න පුළුවන්ද? මට මේ ඇහෙන්නේ මොකද මේ දොරවනෝ මෙහෙමයි. ඇසෙන් නෙළුම් මල නෙවෙයි දකින්නේ වර්ණ රූපය සහ ඒකේ සටහන. නෙළුම් මල දකින්නේ මනසින්. නෙළුම් මල දැක්ක නිසා పూర్වයේ දැකපු නෙළුම් මල තිබෙන නිසා අලුතෙන් නෙළුම් මලේ සටහන දකින්නකොටම අපි දකිනවා මේක නෙළුම් මල බව. අපිට යම්කිසි කෙනෙක් දුන්නොත් කවදාවත් නොදැක්කපු දෙයක් පෙන්නුවොත් අපිට කියන්න වෙන්නේ මේක එනම් අර වගේ ඇති කියලා ඉස්සෙල්ලා දැකපු දෙයක් ගැන තමයි කියන්න වෙන්නේ. එතකොට මේ දෙපස් විඥාන කියලා විස්තර කරන තැන කියනවා ඇත්ත ඇති සැටියෙන් දක්නා ඥානයයි කියලා තමයි අන්තිමට විස්තර කරන්නේ. එයා කරන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ. අපි තමයි අපේ මනසෙන් තමයි අපි විකෘති කරගන්නේ. අපේ වොත්තපන්ට ගියාම අපි චිත්ත වීතියේ චක්කු විඥානේ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන්ට යනකොට මේ ක්‍රියාවලිය වෙනස් වෙනවා. දැන් වොත්තපනේදී මේක මනසින් ගන්නවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් ගත්තොත් එකක්, අයෝනිසෝ මනසිකාරයෙන් ගත්තොත් තව එකක්. යෝනිසෝ මනසිකාරයෙන් ගත්තොත් ඒක සුබ දෙයක් අසුබ දෙයක් සුභාකාරයට අපි ගන්නෙ නෑ. අනිත්‍ය දෙයක් නිත්‍යාකාරයෙන් ගන්නෙ නෑ. අපි ඉන්න මේ කාම ලෝකයේ කෘතඥ භාවය නිසා නිතරම අපි දකින්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. ඔන්න ඔතන තමයි තියෙන ගැටලුව. එතකොට මේ දෙපස් විඥානයේ මේ ඥාන ස්වභාවයට ගෙනලා තියෙන්නේ එයා කරන්නේ ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රකාශ කරනවා. විතක්ක ਵਿਚාරය යෙදෙන්නේ නෑ. විතක්ක ਵਿਚාරය යෙදුනායි කියලා අනික් සම්පටිච්ඡන සම්තිර්ණ සිත් ටික මේ ගොඩට ගන්නෙ නැහැ. අපිට මේ කොටස දැන් තව මිනිත්තු
20ක් විතර අපි කළා නවත්තමු දැන් 2:40 විතර වෙලා ඒ මොහොතයි නේද අපි පංච මේ හොඳයි සර්. පංචාංගික ධානයට අපි යමු sorry මේකේ කියන පංචාංගික ධාන වෙයි දැන් මේකත් බලන්න අමුතුඟක් විශේෂ විදියට විභාග කරලා තියෙන්නේ පංචාංගික වූ සම්‍යක් සමාධිය කවරේදයක් මේ පංචාංගික වූ සම්මා සමාධිය සම්‍යක් සමාධිය කියන්නේ බලන්න මෙතන විග්‍රහ කරන්න ඇති ප්‍රීති පරණතාවය ඉරණ නෙමෙයි පයන්න මා ප්‍රාණ පයන්න ප්‍රීති පරණතාවය සුඛ පරණතාවය චේතෝ පරණතාවය ආලෝක පරණතාව පච්ච වෙක්කන නිමිත්තයයි ප්‍රථම ද්විතීය ධාන දෙවේ ප්‍රඥාව ප්‍රීති පරණතාවයයි ප්‍රථම ධානයේයි ද්විතීය ධානයේයි යෙදෙන්නා වූ ප්‍රඥාව ප්‍රීතියත් එක්කලා සංප්‍රයුක්ත වෙලා තියෙන්නේ ඒ කාරණේ අපිට පැහැදිලිනේ ප්‍රථම ධානයේ ද්විතීය ධානයේ මේ චතුස්ක්‍රමයෙන් බලන්නේ ප්‍රීතියත් එක්කලා සංප්‍රයුක්ත වෙලා තියෙන්නේ ප්‍රීතිය කියන්නේ චෛසිකත් එක්කලා මේ දෙක ප්‍රීතිය පතුරවමින් මේ ප්‍රීති පරණතාවේ පරණ මහපරණ ප්‍රීතිය පතුරවමින් තියෙන ධාන ස්වභාවයක්. එතකොට ඒ ප්‍රඥා ප්‍රීති පරණතාවය පරණ ඊළඟට ධාන ත්‍රයේ ප්‍රඥාව සුඛ පරණතාවය. ධාන ත්‍රය කියන්නේ පළවෙනි ධානය, ද්විතීය ධානය, තෘතීය ධානයේ ප්‍රඥාව සුඛ. සුඛය ප්‍රීතියට අමතරව තුන්වෙනි ධානයේදී සුඛයක් තියෙනවා. ඒක සුඛය පතුරවමින් තියෙන ධානය. දැන් මේ කාරණේ අපි දන්නවා ධාන සමාපatti වලට යන කට්ටියට ප්‍රීතිය පතුරවන ස්වභාවය එන්නේ මෙන්න මේ කාරණේ නිසා. ඊළඟට ඒ ධාන තුනේම තියෙනවා සුඛය පතුරවන ස්වභාවය. ඊළඟ එක තියෙනවා පරචිත්තේ ප්‍රඥාව චේතෝ පරණතාවයයි. පරචිත්තේ අනුන්ගේ සිත දැනගැනීමේ ප්‍රඥාවට කියනවා චේතෝ පරණතාවය. ඒ සිතේ විසිරෙන ස්වභාවය, සිතේ පතුරවන ස්වභාවය. ඊළඟට දිබ්බ චක්ඛු ඥානය ආලෝක පරණතාවයයි. ඒක දිබ්බ චක්ෂුව කියන්නේ ආලෝක පරණතාවය, ආලෝක පතුරවන ස්වභාවය. ඊළඟට ඒ සමාධියෙන් නැගිටුණා වූගේ ප්‍රත්‍යවේක්ෂා ඥානය පච්ච වෙක්කන නිමිත්තයි. මෙන්න මේ පහට තමයි කියන්නේ පංචාංගික වූ සම්මා සමාධිය කියලා කියන්නේ. සම්මා සමාධිය පංචාංගික ආකාරයට විග්‍රහ කරන්නේ මේ විදිහට ප්‍රීති පරණතාව ආලෝක සුඛ චේතෝ ආලෝක පච්චෙක් වෙක්කන නිමිත්ත කියලා විග්‍රහ කරනවා. මේක වෙන තැන්වල එන්නේ නැහැ. මේ විභංගයේ විතරයි අපි මේක මේ විදිහට විභාග වෙනවා දකින්නේ. වෙන තැන්වල මේ ගැඹීරත්වයට යන්නේ නැහැ. ඊළඟට කියනවා පංචාංගික වූ පංච ඥානික වූ සම්මා සමාධිය කවරේද? පංච ඥානික. දැන් කියනවා තවත් ආකාරයක පංච ඥානික වූ සම්මා සමාධිය. මේ අරහත් ඵල සමාධිය ප්‍රත්‍යুৎপন্ন සුඛයත් ආයති සුඛ විපාකයක් ඇත්තේයි තමා කෙරෙහි ඥානය උපදී. සමාධිය ප්‍රත්‍යুৎপন্ন සුඛයත් ඒ අවස්ථාවේ තියෙන ආයති සුඛයත්. ආයති සුඛය කියන්නේ මොකද්ද? මේ කාරණේ ගැන කතා කරන්න පුළුවන්ද? එතන නැවත භවයක් ලබන්නේ නැහැ කියන සුඛයද? ඒක හරි. කෙලස් වලින් මිදුන ස්වභාවය වූ ආයති සුඛය. ඒ කියන්නේ එයා ඒ අරහත් ඵල සමාධි ප්‍රත්‍යুৎপন্ন සුඛයත් ආයති සුඛ විපාකයත් එයා මිදුණු බැවින් කෙලස් වලින් උපදීන් වලින් මිදුණු බැවින් ඒ ශාන්ත වූ ප්‍රණීත වූ රූප උපදවන කාය විඥානීය සහගත ඒ ආයති සුඛ විපාකය. දැන් අපිට තේරෙනවානේ ඒ සිතත් එක්කලා ශාන්ත සියුම් මිහිරි
රූ උපදවන කාය විඥානයේ සහගත ඒ ස්වභාවයට කියනවා ආයති සුඛ විපාකය ඇත්තේයි තමා කෙරේ ඥානය උපදී. මේක තමයි කෙරේ ඥානය උපදින්නේ. ඊළඟට තියෙනවා මේ සමාධිය ආර්ය නිරාමිෂයයි තමා කෙරේ ඥානය උපදී. දැන් කියනවා ඊළඟ එක කියනවා මේ සමාධිය ආර්ය සමාධියක් නිරාමිෂයි. සාමිස භවෙන් තොරයි. තමා කෙරේ ඥානය උපදී. දැන් දෙවෙනි එක ඒක. තුන්වෙනි එක මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ලැබයි තමා කෙරේ ඥානය උපදී. එතකොට ඒ ළඟට හිතෙනවා මේ සමාධිය పూర్වයේ වුණ මහා පුරුෂයන් බුද්ධ පච්චේක බුද්ධ මහරහත් ආදී ඒ අය විසින් උපදවන ලදයි තමන්ට ඥානයක් උපදිනවා. ඊළඟ එක මේ සමාධිය ශාන්තේ ප්‍රණීතය කෙලසුන්ගෙන් සංහිඳ වීමෙන් ලබන ලදය එකග බැවින් පැමිණෙන ලදය ප්‍රයෝග විසින් නිග්‍රහ කොට කෙලස් වරා පැමිණියේ නොවේ යයි තමා කෙරෙහි ඥානය උපදී. ඒ ඥානය උපදී. මම මේ සමාධිය සිහි ඇතිව සමවදිමි සිහි ඇතිව නැගෙමි තමා කෙරෙහි ඥානය උපදී. මේ පංච ඥානිකෝ සම්මා සමාධිය වේ. මෙසේ පංච ප්‍රකාරයෙන් ඥාන වස්තුවේ බලන්න ඒ කාරණය. එතකොට පංචාංගික වූ සම්මා සමාධිය පංච ඥානික වූ සම්මා සමාධිය විස්තර කරලා තියෙන හැටි. පංච ඥානික වූ කියන්නේ අරහත් ඵල සමාපත්තියෙන් යුක්ත පුජ්‍යලේකුන්නේ එන ප්‍රත්‍යুৎপন্ন සුඛයත් ආයති සුඛ විපාකයත් ඒ ආකාරයට තමයි විස්තර කරලා තියෙන්නේ. හරියට ප්‍රශ්නයක් ඇහුවොත් පංච ඥානික වූ අහලා තියෙනවා පංච ඥානිකෝ සම්මා සමාධිය කවරේදයක් කියලා විභාගෙට අහලා තියෙනවා. මේ කාරණේ ගොඩ දීර්ඝ නෑ. හැබැයි හරිම ගැඹීරයි. එතකොට ඊළඟ එක තියෙන්නේ ෂඩ් අභිඥා. ෂඩ් අභිඥා පංච අභිඥා වලට ඉහළින් තියෙන ෂඩ් අභිඥාව ඉද්ද විදේ ඥානේ, සෝත ධාතුවේ විසුද්ධියේ ඥානේ, පරිචිත්ත විඥානේ ඥානේ, පුබ්බේ නිවාසාන ස්මෘති ඥානේ, සත්‍යයන්ගේ චුති උත්පාතේ ඥානේ, ආස්වක්ෂේ ඥානේ මේ ෂඩ් අභිඥාවයි කියලා මේ අභිඥා ෂඩ් අභිඥා ඥානවත් පෙන්නනවා. පංච අභිඥා වලට එකතු වෙලා තියෙනවා ආශවක්ෂේ ඥානෙ. ඒ පංච අභිඥා එකින් එක අපිට විස්තර කරන්න පුළුවන්. ඉද්ද විඥාන සෝත එකින් එක වෙන වෙනමගෙන මම හිතන්නේ එක එක අවස්ථාවල විස්තර කරලා තියෙනවා. ඊළඟ එක අපි ඊළඟ එකත් කරලා නවත්තමු. මේ කාරණයක් 823 බලන්න. අපි තිසත්ත්‍ය ඥානනේ අපි විස්තර කරන්නේ මෙතන කියනවා සත්‍යත්‍ය ඥාන. සත්‍යත්‍ය ඥාන සාමාන්‍යයෙන් අහන්න නැහැ. සත්‍යත්‍ය ඥාන හරීම ගැඹීර ස්ථානයකට අරන් ගිහිල්ලා තියෙනවා. මෙතන විස්තර කරනවා සත්‍යත්‍ය ඥාන වස්තු කවරේදයක්. මෙතන සම්බන්ධ කරලා තියෙනවා පටිච්ච සමුප්පාද ණය සහ ධර්ම ස්ථಿತಿ ප්‍රත්‍යාකාර ඥානෙ. ධර්ම ස්ථಿತಿ ඥානෙ. ධර්ම ස්ථಿತಿ ඥානෙ කියලා අහලා තියෙනවනේ. ඒ ධර්ම ස්ථಿತಿ ඥානෙ මෙතන විස්තර කරන්නේ මෙන්න මේමයි සත්‍යත්‍ය ඥාන. සත්‍යත්‍ය වෙන්නේ සත්විද ඥාන විභාගයේදී හතක් ඥාන හතක් විභාග කළා. ඒ ඥාන හත 11 ආකාරයකින් විභාග වෙනකොටයි 77ක් වෙන්නේ. 11 ආකාරයේ පටිච්ච සමුප්පාද ණයෙන් පටිච්චසමුප්පාද ණයේ තියෙනවා 12 අංගයක්. 12 අංග දෙක අංග දෙකක් එකට බඳිනකොට එන්නේ 11 ආකාරයයි. ඒකයි 11ක් එන්නේ. පටිච්චසමුප්පාදයේ 12 අංගයන්ගෙන් දෙකක් එකට බඳිනකොට 11යි එන්නේ. අන්න ඒ ආකාරයට 11 වැඩි කිරීම අර 7. මොනවද මේ 7 කියලා පොඩ්ඩක් බලමු. සත්‍යත්‍ය ඥාන වස්තු කවරේදයක්? ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේයයි ඥානයක. දැන් කියනවා ජාති ප්‍රත්‍යයෙන් මේ පටිච්චසමුප්පාද ණයයි ප ဋ ාණ ණයයි දෙකම එකට අරන් ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේයයි යම් ඥානයක. ඔන්න ඥානයක් ඉපදිලා තියෙනවා.
ජාතිය නැති කල්ලි ජරා මරණය නැතයි ඥානයක. දැන් බලන්න ඥාන දෙකක් ගැන කිව්වා. ජාතිය තියෙනවා නම් ජරා මරණ වේයයි ඥානයක. ජාතිය නැති කල්ලි ජරා මරණ නැතයි ඥානයක. ඊළඟට කියනවා අතීත කාලයේදු ජාතිපත්‍යයෙන් ජරා මරණ වේයයි ඥානයක. ඒ කියන්නේ අතීතයේත් මෙහෙම සිද්ධ වුණායි කියලා. අතීතයේ ජාතිය නැති කල්ලි ජරා මරණ නැතයි ඥානයක. දැන් අපි ඥාන හතරක් කිව්වා. වර්තමානයේ ජාතිය ඇති කල්ලි ජරා මරණ වෙනවා. ජාතිය නැති කල්ලි ජරා මරණ නැහැ. අතීතයේ ජාතිය ඇති කල්ලි ජරා මරණ වුණා. ජාතිය නැති කල්ලි ජරා මරණ නැහැ. හතරක් ගැන කිව්වා ඥාන. ඊළඟට කියනවා අනාගතයේද ජාතිය ඇති කල්ලි ජරා මරණ වේයයි ඥානයක. ඊළඟට අනාගතයේ ජාතිය ජරා මරණ වේයයි ඥානයක. ජාතිය නැත්නම් ජරා මරණ වේ නැතයි ඥානයක. දැන් ඥාන හයක් කිව්වා. ඊළඟට මේ ඥාන හය පිළිබඳව එක ඥානයක් උපදිනවා. යම් ඒ ධර්ම ස්ථಿತಿ ප්‍රත්‍යකාර ඥානයක් වන්නේ නම් හේද මේ හය සම්බන්ධවම ධර්ම ස්ථಿತಿ ඒ කියන්නේ ඒ ස්වභාවය පිහිටනවායි කියන ස්වභාවයේ ඥානයක් උපදිනවා නම් එයද ඡය ස්වභාවය ඇත්තේය, වය ස්වභාවය ඇත්තේය, විරාග ස්වභාවය ඇත්තේය, නිරෝධ ස්වභාවය ඇත්තේය යයි ඥානයක. එතකොට මේ ඥාන හය පිළිබඳවම එක ඥානයක් උපදිනවා. ඒ ඥාන හයම ඡය ස්වභාවය, වය ස්වභාවය, විරාග ස්වභාවය, නිරෝධ ස්වභාවයයි කියලා එක ඥානයක් උපදිනවා. දැන් ඥාන හතයි. එතකොට භව, ජාති, ජරා කියන දෙක එකතු කරලා ඥාන හතක් ඉපදුනා. ඒක අපිට පැහැදිලිනේ. දැන් ජාතියට ඉහළින් තියෙන්නේ භවය. භවයටත් හතක් හැදෙනවා. භවයට ඉහළින් තියෙන්නේ උපාදානය. උපාදානයටත් හතක් හැදෙනවා. උපාදානයට ඉහළින් තියෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවටත් හතක් හැදෙනවා. තෘෂ්ණාවට ඉහළින් තියෙන්නේ වේදනාව. වේදනාවටත් හතක් හැදෙනවා. වේදනාවට ඉහළින් තියෙන්නේ ස්පර්ශය. එතනටත් හතක් හැදෙනවා. ඊළඟට ස්පර්ශයට ඉහළින් තියෙන සඩායතන එතනටත් හැදෙනවා. ඊළඟට නාම රූප එතනටත් හැදෙනවා. විඥානයත් හැදෙනවා. සංස්කාරයටත් හැදෙනවා. අවිද්‍යාවටත් හැදෙනවා. එතකොට මේ 11 අර 12න් දෙක ගත්ත ගමන් 11ක් වෙනවා. ඒ 11 පිළිබඳ ඥාන 7ක් හැදෙනවා. එතකොට 77යි. මෙන්න මේ විදිහට තමයි ඒ ඥාන 77 විභාග කරන්නේ. සත්‍යත්‍ය ඥාන කියලා හුවොත් ඕක තමයි අපි සත්‍යත්‍ය ඥාන වස්තු වෙයි. මෙසේ සප්ත ප්‍රකාර ඥාන වස්තු වෙයි. සප්ත ප්‍රකාර ඥාන වස්තුවට කියන්නේ සත්‍යත්‍ය ඥාන වස්තු විභාගය. අපි අද දවසට ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අපි අද නතර කරමුනේ. දැන් මම හිතන කාලේ වෙලා ගොඩක් කාල වෙලා ගත වුණා සර්. පොඩි දෙයක් දැනගන්න. අර සර් තුන්ආකාර කියනකොට මේ සුත්තමේ ඥානය, පඤ්ඤාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා කිව්වා. එතකොට සර් ඒ භාවනාමය ඥානය කියනකොට දැන් අර සමතෙන් තියෙන චේතෝ විමුක්තියක් වගේ තේරෙන්නේ. ඉතින් අර විදර්ශනා ඥානය ගැන දෙය කියන්නේ එහෙම නැත්නම් සමත ඥාන විදර්ශනා ඥාන දෙකම ගැනද? ඒ භාවනාමය ඥානය කියන්නේ. සමත විදර්ශනා දෙකම එන්න ඕනේ. මම පොඩ්ඩක් අට කතාවත් බලන්න. එතකොට සමත විදර්ශනා දෙකම එන්න ඕනේ. එහෙම නැත්නම් ඉතිරියක් මම බලන්න කිව්වේ දෙකේ නේද? තුන්ආකාරස. එතන මෙහෙමයි පටන් ගන්නෙ. ඒ ආකාරයට තමයි එක ගන්න ඕනේ. මම මේ අට කතාවේ ඔබ භාවනාවේ ඥානය ගැන ඔබතුමා ඇවි භාවනාවේ ඥානෙට සියල්ල මෙතෙන්ට උපදින්න වෙන්න ඕන. ඒකට විශේෂයෙන් මුකුත් කියලා නැහැ. ඒ කියන්නේ භාවනාවේ ඥානය කියන්නේ ඉතිරි ඥාන සමත හා විදර්ශනා දෙකම එකතු වෙන්න ඕන. පිං සර්. කියන්න කොහොමද? තව චූටි දෙයක් සර්. ඒක නම් අපි මේ වැරදියට කතා කරනවාද කියන එක දැනගන්න. දැන් අපි අර සතර සංවර සීලය කියලා කියනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියනවා ශික්ෂාපද සීලය කියලා. එතකොට ගිහි අයටත් ඔය පංච සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අයිතිද?
එහෙම නැත්නම් උපසම්පදා සීලෙන් උඩද ප්‍රාතිමෝක්ෂ සංවර කියන වචනය යොදන්නේ කියලා පොඩ්ඩක් සර් ඒක. ඔව් මහත්මිය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ භික්ෂුන් වහන්සේලාට නම් ශික්ෂාපද 220යි, අධිකරණ සමත 7යි, 227ක් වෙනවා. භික්ෂුණීන්ලාට නම් 304යි, 7යි, 311ක් වෙනවා. ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒක තමයි එතන අදි සීලයේ විදිහට පාවිච්චි කරන්නේ. දැන් අපි ගිහි අයගේ කියන නිත්‍ය සීලය, ඊළඟට දස සීලය, ඒ සීලය ඒ පුජ්‍යලයට සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සීලයට ගණන් ගන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් උපසම්පදාවෙන් පසුව ලැබෙන සීල ස්වභාවය. එතන ප්‍රාතිමෝක්ෂ සංවරයේ සීලය එන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවටමයි යන්නේ. ඒ කියන්නේ අභිසමාචාරික සීලය සහ ආදි බ්‍රහ්මචර්ය සීලය. ආදි බ්‍රහ්මචර්ය සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වැටෙන්නේ. එතකොට ඒ සීලය ප්‍රාතිමොක්ඛ කියන්නේ නිවනට මොක්ෂයට හේතු වන්නා වූ ස්වභාවයෙන්මයි නම් කරලා තියෙන්නේ. ගිහියන්ගේ ආජීවට්ටමක සීලය ආදි බ්‍රහ්මචර්ය සීලයක් විදිහට සලකනවා නේද? ඒක අපි ගන්නවා. හැබැයි අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට වැටෙන්නේ නැහැ. ඔව් ආදි බ්‍රහ්මචර්ය සීලයට වැටෙන්නේ. ආදි බ්‍රහ්මචර්ය සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙමයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ තියෙනවනේ ඊටාම විශේෂ ස්ථාන ගොඩාක්. තවත් මොනාරි ප්‍රශ්න මේ ඥාන විභංගයේ ඊළඟට කුද්දකවත්වයි ධම්මහදයයි බොහෝ කාරණා ගොඩාක් තියෙන තැනක්. ඇත්තට මේ කාරණා ටික ගත්තොත් ධර්ම සාගරයක්. එක කාරණා වෙනම අධ්‍යයනය කරන්න ඕන. ඒ විභාගයකට කරනකොට සියල්ලම හැම ආකාරයෙන්ම දැනගන්න පුළුවන්ද කියන එක ටිකක් අමාරුයි. හැබැයි යම් කිසි අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නයකට උත්තර දෙන්න. එක සැරේක ප්‍රශ්නයක් තිබුණා මෙහෙම. ඥාන විභංගයේ මුල් කරගෙන යම් කිසි කෙනෙකුට නිවන් දැකීමට අවශ්‍ය වෙන පරිදි ඒ ධර්මතා ප්‍රගුණ කිරීමට ඥාන විභංගයේ උපකාරයි. නැත්නම් ඥාන විභංගයේ කෙසේ උපකාරී වේදයි විභංගයේ ඥාන විභංගයෙන් කාරණාගෙන ලියන්නේ. ඒ ප්‍රශ්නය ආවම එහෙම ප්‍රශ්නය ආවම ගොඩක් තැනකින් ගන්න වෙනවා. හැබැයි Tamanට හරියට මේක ආගමටයක් කරලා ලියන්න ඕන ඒ කාරණේ. අපි එවනම් අදට හමාර කරමුද මේ? එහෙමයි සර්. ඔබතුමා පැය දෙකක් විතර එක දිගටම කතා කරානේ. ඔව් අපි දැන් නිමා කරමු. තව ප්‍රශ්න තියෙනවා නම් අපි ලබන සතියේ කතා කරමු නේද සර්? හොඳයි එහෙම කරමු. එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. අපි මේ පැය දෙකක් තරම් කාලය ඊටාම රසවත්ව ලස්සනට මේ ගැඹීරව ගැඹුරුම ධර්මය ධර්ම තථාගත දේශනාවේ ගැඹුරුම ධර්ම දේශනා කොටසක් තමයි සම්මස්සනය කළේ. ඉතින් අප විසින් ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසලානිසංසත් අපගේ විද්‍යාරත්න ගුරුතුමා විසින් ලබාගත්තා වූ දේශනාමය කුසල සම්භාරයත් සියල්ලම අපි ලෝක ශාසන ආරක්ෂක සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ඉන් අනතුරුව පරලෝ සැපත් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අපෙන් පින් ලබාගෙන සුගතිගාමී වෙන්නේ ඒ අයටත් පින් අනුමෝදන් කළා ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් අප කෙරේ මහත් කරුණාවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙලා අපගේ ගුරුතුමා විද්‍යාරත්න ගුරුතුමා පැය දෙකක් තරම් කාලයක් මේ ගාම්භීර ධර්මය ඊටාම සරලව ඊටාම විචිත්‍ර විදිහට අපිට පැහැදිලි කරලා දුන්නා. වචනෙන් වචනේ අපිට පැහැදිලි කරලා දුන්නා. අප සෑම සියලුම දෙනා ඊටා ගෞරවයෙන් මේ ධර්ම ශ්‍රවණය කළා. අප රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්ම ශ්‍රවණමය කුසල් ඔබතුමාට ඊටාම ගෞරවයෙන් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ වගේම අප ඒ අනුමෝදන් කළා වූ යම්තාක් කුසල් බලේනොත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලේනොත් අනන්ත සසර පටන් රැස් කරගෙන ආවා වූ සියලු කුසල් උපනිශ්‍රේ වීමෙන් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දිනම වර්ධනය වේවා. දීර්ඝායුෂ ජීවිතයක්ම ලබන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. මේ ආකාරයෙන් බොහෝ දෙනෙකුට නිවන් මඟ පාදමින් කරන මේ ශාසනික කටයුතු අකණ්ඩව නිරුපද්‍රිතව කරගෙන යන්න ඔබතුමාට අවශ්‍ය ධෛර්ය, වීරිය, ශක්තිය, දීර්ඝායුෂ ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඊළඟට ඔබතුමා ධර්මයේ ඉගෙන ගත්තා වූ යම්තාක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ගුරු උතුමන්ටත් ඒ වගේම දෙමව්පියන් ඇතුළු පවුලේ ඥාතීන්ටත් විද්‍යාරත්න මැතිණියටත් දරුවන්ටත් සෑම සියලුම දෙනාට තවත් හිතවතුන්ටත් මියගිය ඥාතීන්ටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. අපට මේ වැඩසටහන් සඳහා ඊ타ම කාරුණික අනුග්‍රහය ලබා දුන්නු ප ဋ ාණ සභාවේ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව මේ සියලු කුසල් අනුමෝදන් කරනවා. ඒ සඳහා සම්බන්ධීකරණය කරමින් අපිව මේ වැඩසටහන් සම්පාදනය කළ බ්‍රූනෝ මහත්මයාට, ජයන්ත මහත්මයාට, පටිගත කිරීම වලින් මේ දේශනා සංරක්ෂණය කරන ලක්ෂ්මී මහත්මියටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වේවා. ඒ පවුල් වල අයටත් ඒ සෑම දිනාගේ ගුරු උතුමන්ටත් දෙමව්පියන්ටත් සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන්ම නිර්වාණ අවබෝධය කරා යා ගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. සහභාගී වන ඔබ සෑම සියලුම දෙනාටත් ඔබගේ ධර්මයේ ඉගෙනගත් ගුරුවරුන්ටත් ස්වාමින් වහන්සේලාටත් මියගිය ඥාතීන්ටත් මව් දෙමව්පිය පවුලේ සැමටත් දූ දරුවන් ඇතුළු සැමටත් මියගිය සැමටත් මේ ආකාරයෙන්ම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනා අසර දුකින් මිදී සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. නිවන් දක්නාතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතම ලබත්වා. සසර සැරිසරනතුරු උතුම් ගති ගුණ ඇති කල්යාණ මිතුරු මිතුරියන් ආශ්‍රයයට ලැබේවා. නිර්මල වූ සද්ධර්ම රත්නයක් ශ්‍රවණය කරන්නට ලැබේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩාක් පිං ශ්‍රීමති මහත්මිය ඔබතුමියට විද්‍යාරත්න මහතාට තෙරුවන් සරණයි. උතුම් පිං උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.